ඔබ සියලු දෙනාටම ප්‍රීතිමත් උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. Zoom අපට කරා අපිත් එක්ක මේ ඔන්ලයින් බයිබල් පන්තියට සම්බන්ධ වෙන අපේ සුපුරුදු සමාජිකවන්වත් ඒ වගේම Facebook පිටුව හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන අපේ ආදරණීය මිතුරු මිත්‍රයන් සියලු දෙනාම ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. ඔබ දන්නවා සෑම ඉරිදා උදෑසනකම අපි විශේෂයෙන් අපේ ඔන්ලයින් පන්තිය බයිබල් දේවවචන ඉගෙන ගැනීමේ පන්තිය අපි පවත්වනවා. අද දවස සුවිශේෂයි. මොකද ඒකට හේතුව ගොඩාක් අයට විශේෂයෙන් බහුතර ක්‍රිස්තියානියට සමහර ක්‍රිස්තියානි අයට මාත් එක්ක පහුගිය දවස්වලදී යම් සංවාදාත්මක තත්ත්වයකට ඇති වුණා. මේ දෙවියන් වහන්සේගේ ඉතිරිය ආරම්භය පිළිබඳව දෙවියන් වහන්සේගේ ඉතිරි සභාව විශේෂයෙන් ස්ථාපිත වීම අපිට දානියේල 8:14 අපිට හම්බෙනවා. ඒ දානියේල 8:14 සඳහන් වෙන්නා වූ සිද්ධ ලියවිලේ දීර්ඝතම අනාගත වාක්‍ය සම්පූර්ණ වෙන්නේ 1844 දී. 1844 දී සිදු වුණා වූ ඒ සිදුවීම පිළිබඳව විවිධ අය විවිධ අර්ථකථන දෙනවා. විශේෂයෙන් අපි දන්නවා ඒ 1844 සිදු වුණා වූ සිදුවීම විලියම් මිලර් මේ අනාගත වාක්‍ය විශේෂයෙන් දානියේල 8:14 සඳහන් වෙන්නා වූ රෑදවල් 2300ක් පසුවෙන තුරිය එකල සුද්ධස්ථානය පවිත්‍ර කරනු ලබන්නේ කියන මේ අනාගත වාක්‍ය ඔහු ගණනය කරලා ඔහු එය තේරුම් ගත්තේ උන්වහන්සේ සුද්ධස්ථානය පවිත්‍ර කරනවායි කියලා ඔහු තේරුම් ගත්තේ යේසුස් වහන්සේ දෙවන වර එනවායි කියන කාරණය ඔහු වැරදි ලෙස තේරුම් ගත්තා. එතකොට ඔහු ඒ දේශනා කළා, බොහෝ දෙනෙක් ඒ පිළිගත්තා. එතකොට මේ සිදුවීම අරගෙන ගොඩාක් අය කියන්ට නැත්නම් තාවුල් කරන්න උත්සාහ කරනවා උන්වහන්සේගේ ඉතිරි සභාවට වැරදිලා. උන්වහන්සේගේ ඉතිරි සභාවට වැරදිලා. ඒ නිසා මේක දෙවියන් වහන්සේ වෙතින් විය යුතු දෙයක් නැත්නම් දෙවියන් වහන්සේ වෙතින් පැමිණෙන දෙයක් නෙමෙයි කියන කාරණය ඒ අය කියන්න උත්සාහ කරනවා. අද ඔබටයි මේ පාඩම. එහෙම ඔබ සිතනවා නම්, එහෙම ඔබට අදහසක් තිබෙනවා නම් ඔබගේ අදහස අද දවසේදී සුදු ලියවිල්ල තුලින් නිවැරදි වෙන්න යනවා. ඒ නිසා අද පාඩම ඉතාම වැදගත්. විශේෂයෙන් උන්වහන්සේගේ ඉතිරියට ඇතුල් වෙලා ඉන්න සියලුම සමාජිකවන්ටත් දෙවියන් වහන්සේගේ දරුවන්ටත් ඒ වගේම මේ දෙවියන් වහන්සේගේ ඉතිරිය පිළිබඳව ප්‍රශ්න කරන අයටත් අද දවසේදී ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සුද්ධ ලියවිල්ල තුලින් ඔබට පිළිතුරු දෙන්න යනවා. අපි ඒ ගැන උන්වහන්සේට සිතුවන්ත වෙමු. අද දවසේදී මේ පාඩමම ඉවර කරන්නේ නැහැ. මොකද පළමු කොටස මම අද දවසේදී කරනවා. ඊළඟ කොටස අපි මම බලාපොරොත්තු වෙනවා උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව ලබන සතියේදී කරන්න. මොකද මට තියෙන්නේ හරියටම පැයක් විනාඩි 45ක් විනාඩි 50ක් වගේ කාලයක්. ඒ නිසා අපි ඉක්මනින් මේ පාඩමට අවතීර්ණ වෙනවා. අද දවසේදී අපි කතා කරන්න යන්නේ විශේෂයෙන් මේ අපි ඉගෙන ගන්න මණ්ඩප මෙහෙය ගැන. දෙවියන් වහන්සේ කොයි ආකාරයෙන්ද මේ ගැලවීමේ මාර්ගය, මේ මණ්ඩප මෙහෙය, පරණ ගිවිසුමේ මණ්ඩප මෙහෙය තුල සහ උන්වහන්සේ අලුත් ගිවිසුමේ උන්වහන්සේ පූජකයා සහ පූජාව වෙලා අද උන්වහන්සේ ස්වර්ගීය මණ්ඩපේ උන්වහන්සේ දැන් කරන්නා වූ සේවය සුදෝ පවල්තුමා හඳුන්වන්නේ අපේ ගැලවීමට බලපාන ප්‍රධානතම කාරණය හැටියට. ඒ නිසා සෑම කිතුණුවෙක්ම මේ මණ්ඩප මෙහෙය උන්වහන්සේ දැන් වර්තමානයේ කරන්නා වූ ස්වර්ගික සේවයේ ආශිර්වාද සහ ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනට ඕනේ. නිසා තමයි අපි සති 17ක් තිස්සේ මේ පාඩම මාලාව කරගෙන ඉගෙන ගනිමින් සිටින්නේ. ඒ නිසා අද පාඩම විශේෂිතයි. ඔබට මේ පාඩම තුලින් ඔබ දැනගෙන ගන්නට යනවා මේක වැරදීමක් නෙවෙයි, මේක වැරදි ලෙස වටහා ගැනීමක් කියන කාරණේ. අපි සුදු ලියවිල තුලින් අපි මේ කාරණේ සොයමු. නිසා උන්වහන්සේ එළිදරව් කර තිබෙන දේ පිළිබඳව මනුෂ්‍යයාට සෑම අවස්ථාවකම පළමු අවස්ථාවේදී හරි අවබෝධයක් තිබුණේ නැහැ. උන්වහන්සේගේ අනාගත වාක්‍ය පිළිබඳව දේව වචනේ ලියා තිබුණා වූ අනාගත වාක්‍ය පිළිබඳව ඔබ පරණ ගිවිසුමේ සිටම අරගෙන ආවොත් ඔබට අද දවසේදී පැහැදිලි වෙයි. පළමුව ඔවුන් තේරුම් ගත්තේ නැහැ. ඔවුන් පැහැදිලිව කාලය පිළිබඳව ඔවුන්ට හොඳ අවබෝධයක් තිබුණා.
සිද්ධිය පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණා. නමුත් සිද්ධියේ තේරුම පිළිබඳව ඔවුන්ට අවබෝධයක් තිබුණේ නැහැ. ඒක සෑම අවස්ථාවකම දෙවියන් වහන්සේගේ දරුවන් මේ ඉතිරි තුල දකින්න ලැබෙන ලක්ෂණයක්. ඒ නිසා මේක 아무තු දෙයක් නෙවෙයි. 1844 දී සිදු වුණා සිද්ධිය 아무තු දෙයක් නෙවෙයි. ඒ නිසා ඒක අභිෂිද්ධ ලිවිල්ලෙන් අද දවසේදී තේරුම් ගන්නට යනවා. හොඳයි අපි යන් අපේ ප්‍රධාන කොටසට නැත්නම් මේ පාඩමට. ඔබ දන්නවා උන්වහන්සේට කාලයක් තිබෙනවා. උන්වහන්සේ මේ අනාගත වාක්‍ය උන්වහන්සේ මෙසියස් වහන්සේ පිළිබඳව ආලේපලත් තනත්තාගේ සේවය පිළිබඳව ගැලවීමේ කාර්ය පිළිබඳව උන්වහන්සේ දින දර්ශනය හදලා තියෙනවා. මේක ඊටාම අලංකාරයි. උන්වහන්සේ මිනිසයා මොනවා කළත් උන්වහන්සේගේ දෙවන පැමිණීම දක්වාම උන්වහන්සේගේ දින දර්ශනය උන්වහන්සේ හදලා ඉවරයි. මිනිසයා පිස්සු වැඩ කරනවා නැත්නම් මිනිසයන් විවිධ දේවල් කරනවා. ක්‍රිස්තියානි නාමය දරාගෙන මිනිස්සු බොහෝ විකාර වැඩ කරනවා. නමුත් උන්වහන්සේගේ දින දර්ශනය උන්වහන්සේ හදලා තියෙනවා. ඒක අපිට පැහැදිලිවම පේනවා. මොකද මේ දින දර්ශනේ සිද්ධ වෙන සිද්ධි මාලාවම කාටද දුන්නේ? දානියෙල්ට. පරණ කිස්මේ දානියෙල් පොතේ දානියෙල් විසින් දානියෙල්ට එල්දරව් කරන ලැබුවා. නෙබුකද්නේසර් රජතුමාට පළමුව දින දර්ශනය දුන්නා. ඊළඟට විස්තරාත්මකව දානියෙල්ට දුන්නා. දානියෙල් විසින් එල්දරව් කර තිබෙන මේ සීල අනාගත වාක්‍ය විශේෂයෙන් මේ ආලේපල උන්වහන්සේගේ මෙසියස් වහන්සේගේ සේවය පිළිබඳව හොඳට මතක තියාගන්න. මෙසියස් වහන්සේගේ සේවය පිළිබඳව ඔබගේ මගේ ගැලවීමට අදාළ කරන සියලු කාරණා සම්පූර්ණ වෙන්නා වූ ආකාරය උන්වහන්සේ සම්පූර්ණ කරන විදිය පිළිබඳව දානියෙල් දිවසිවරයා විසින් උන්වහන්සේ ඔබට මටත් එල්දරව් වෙලා කරලා තිබෙනවා. ඔබගේ ආදානයට මම යොමු කරනවා උන්වහන්සේ මෙසියස් වහන්සේගේ සේවය ගැලවීමේ සැලැස්ම උන්වහන්සේ සම්පූර්ණ කරන්නා වූ ආකාරය උන්වහන්සේගේ උත්පත්තිය උන්වහන්සේගේ සේවය උන්වහන්සේගේ මරණය උන්වහන්සේගේ කුරුසිපත් වීම මලුන්ගෙන් නැගිටීම ස්වර්ගයට යෑම මේ සියලුම කාරණා උන්වහන්සේ සූදානම් කරලා තිබුණ මිනිස්යාගේ ගැලවීමනේ. මිනිසයා ඒ දේ තේරුම් නොගත්තත් ගත්තත් දෙවියන් වහන්සේගේ සෙනඟ ඒ දේ තේරුම් ගත්තත් නොගත්තත් උන්වහන්සේ ඒ දින දර්ශනය උන්වහන්සේ හදලා තිබුණා. එතකොට මේ දින දර්ශනය තුළ අපි පැහැදිලිව දකින දෙයක් තමයි නැත්තම් මේ සිදුවීම් මාලාව ඔබගේ මගේ ගැලවීම සඳහා උන්වහන්සේ සූදානම් කර තිබුණු දින දර්ශනය තුළ අපි දකිනවා උන්වහන්සේගේ උත්පත්තිය පිළිබඳව පැහැදිලිව දේව වචනේ ගලාධිපතිය අපිට හම්බ වෙනවා. ශුද්ධෝ පාවල්තුමා කියනවා කාලය සම්පූර්ණ වූ කල. අපි දන්නවා අපි ඉගෙන ගත්ත මේ පාඩම තුළ දානියෙල් පොතේ සඳහන් කරන්නා වූ ඒ 8:14 සඳහන් වෙන්නා වූ අනාගත වාක්‍යයේ පළමු කොටස ඒ සතිය 70ට අදාළ අනාගත වාක්‍යයේදී අපි ඉගෙන ගත්තා. අපි ගණනය කළා. ඔබට මතකයි දින වකවානු ඇතුව උන්වහන්සේ මේ සියල්ල දීලා තිබෙනවා. ශුද්ධෝ පාවල්තුමා ගලාධිපතිය කියනවා කාලය සම්පූර්ණ වූ කල කවුද? අපේ මෙසියස් වහන්සේ ආලේපලත් නැත්නම් අපේ ගැලුම්කාර තරන් වහන්සේ ස්ත්‍රියගෙන් උපත ලැබුවාය කියලා. කාලය සම්පූර්ණ කල මොන කාලෙද? මෙසියස් වහන්සේගේ දින දර්ශනය සම්පූර්ණ වූ කල මිනිස්සු දැනගත්තත් නොගත්තත් අපි ඊයේ පාඩමින් ඉගෙන ගත්තා. මිනිස්සු දැන ගැනීම නොගෙන නැත්නම් නොදැන සිටීම ඒක ඔබගේ මගේ අදාළ කාරණයක්. නමුත් දෙවියන් වහන්සේ මිනිස්යාගේ ගැලවීමෙන් ස්ථීර කරන ලද දීලා තිබෙන දින දර්ශනයට අනුව කාලය සම්පූර්ණ වුණාම උන්වහන්සේ උපත ලැබුවා. කන්‍යාවක් තුළින් ඉපදෙන බව, බෙත්ලෙහෙම ඉපදෙන බව මේ සියලු අනාගත වාක්‍ය ප්‍රකාරයට උන්වහන්සේ කාලය සම්පූර්ණ වූ කල උන්වහන්සේ උත්පත්තිය ලැබුවා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ මරණය, උන්වහන්සේගේ ආලේප ලැබීම, උන්වහන්සේ බෞතිස්මය තුළින් ක්‍රිස්තුවස් 27 දී උන්වහන්සේ ආලේප ලැබීම, ක්‍රිස්තුවස් නැත්නම් සතිය 70 අනාගත වාක්‍ය ලස්සනට කාලය ගණනය කරලා ඒ කාලයට අනුව උන්වහන්සේ නියමිත කාලයේදී නියමිත වකවානුවේදී උන්වහන්සේ ආලේප ලැබුවා. උන්වහන්සේගේ මරණය සතිය මැද ඔබට මතක ඇති අපි ඉගෙන ගත්තා සතිය 69කට පස්සේ අවසාන සතිය මැද උන්වහන්සේ ආහාර පූජාවත් යාග පූජාවත් නවත්තන බව දානියෙල් දිවසිවරයා දීලා තිබෙන අනාගත වාක්‍යයේම ප්‍රකාරයට උන්වහන්සේ මොකද කරේ? උන්වහන්සේගේ මරණය පාස්කු උත්සවයේ දවසේදී සිදුවනු ලැබුවා. උන්වහන්සේගේ බුදු අපට පේනවා ඇති ඒට අදාළ මංගල්‍යයන් අද මංගල්‍යයන් කරේතියන් බොහෝ දෙනෙක් යනවා. බලන්න උන්වහන්සේගේ ඒ සේවය තුළ
කොයි ආකාරයෙන්ද මේ සියලු මංගල්‍යයන් ඊශ්‍රායල් සෙනඟට දුන්නා වූ සියලු මංගල්‍යයන් උන්වහන්සේගේ සේවය තුළ සම්පූර්ණ වුණා වූ ආකාරය ඔබට පේනවා. උන්වහන්සේගේ මරණය, පාස්කු උත්සවය අපි දන්නවා ඒ වහල් ඊශ්‍රායල් සෙනඟ වහල් බවින් මුදාගෙන යෑම ඒක සංකේත ඔබට මතක ඇති අපි පාඩමින් සබත් පාඩමින් ඉඳලා උන්වහන්සේ පරණගීසින් ඇයට සංකේත දුන්නා මොනවස් බිලිවන් මොනවස් සඳහාද සැබෑදේ එනතුරු ඒ ඇයට ඡායාවන් දෙනු ලැබුවා සංකේත දෙනු ලැබුවා සැබෑදේ එනතුරු පාස්කු උත්සවය අපේ පාස්කුව නම් සිදෝ පාල්තුමා කියන අපේ පාස්කුව නම් ක්‍රිස්තුස් වහන්සේ යාග කරන ලද්දේ කියලා දැන් අපේ පාස්කුව පරණගීසිමේ පාස්කුව නෙමෙයි අපි ක්‍රිස්තුස් වහන්සේගේ මරණයයි අපි සිහි කරන්නේ මතක තියාගන්න මේ දේවල් සමහර ක්‍රිස්තියානි සභාවන් වරද්දගෙන ඉන්නේ තාම අපි පාස්කුව සමරන්න ඕන තාම අපි මුහුන් නොදමු රොටි මංගල්‍ය පවත්වන්න ඕන මොනතරම් මිත්‍යාවක මොනතරම් වැරදි ඉගැන්වීමක වුන් සිටිනවද බලන්න ක්‍රිස්තුස් වහන්සේගේ මරණය තුලින් මේ උන්වහන්සේගේ දින දර්ශනය දීලා තිබුණා මේ කාලේදී මේ දේවල් සිදු වෙන බව උන්වහන්සේගේ මරණය මෙසිස් වහන්සේගේ දින දර්ශනයට අනුව නියමිත කාලේදී සිද්ධ වුණා උන්වහන්සේගේ භූම දාණය සංකේතවත් කරන්න තමයි මුහුන්නද මුරටි මංගල්‍ය දුන්නේ. උන්වහන්සේගේ මලුන්ගෙන් නැගිටීම සංකේතවත් කරන්න තමයි ප්‍රථම ඵල මංගල්‍ය දුන්නේ. උන්වහන්සේගේ උත්තම පූජක සේවය ආරම්භය සහ උන්වහන්සේ ඒ සේවය සනිටුහන් කිරීම සඳහා තමයි පෙන්තකොස්ත මංගල්‍ය දුන්නේ. උන්වහන්සේගේ විනිශ්චය ආරම්භය 1944 දී උන්වහන්සේගේ ඒ සේවයේ නැත්නම් ස්වර්ගයට විනිශ්චය ආරම්භය උන්වහන්සේ මනුෂ්‍යව නැත්නම් අපි කියනවා මේකට සෝදිසි කිරීමේ විනිශ්චය කියලා. මේ සෝදිසි කිරීමේ විනිශ්චය ආරම්භය පිළිබඳව දානියෙල් 8:14 කතා කරනවා සුද්ධස්ථානයේ පවිත්‍ර කිරීමේ ඒ මහත් වූ අනාගත වාක්‍යයට අනුව ඒ විනිශ්චය ආරම්භය සහිතවන් කරන්න තමයි සමී කිරීමේ දිනය දුන්නේ. සමී කිරීමේ මංගල්‍ය දුන්නේ. උන්වහන්සේගේ දෙවන පැමිණීම සංකේතවත් වන පිණිස තමයි කූඩරම් මංගල්‍ය දුන්නේ. දහවර සහෝදර සහෝදරි මේ සියලු මංගල්‍යයන් ක්‍රිස්තුස් වහන්සේ සහ උන්වහන්සේගේ ගැලවීමේ සලස්මට ගැලවීමේ සේවයට අදාළ වන කාරණා බලන්න අර මොනතරම් මනුෂ්‍යනද වරද්දගෙන ඉන්නවද කියලා ක්‍රිස්තියානිය තුල දහවර සහෝදර සහෝදරි උන්වහන්සේ මේ සියලු දේවල් ඔබගේ මගේ ගැලවීමට අදාළ මේ සියලු සිද්ධීන් උන්වහන්සේ සම්පූර්ණ කරමින් තව උන්වහන්සේට තියෙන්නේ එක කාරණයක් සම්පූර්ණ කරන්න ඒ තමයි කූඩාරම් මංගල්‍ය සංකේතවත් කරන උන්වහන්සේගේ දෙවන පැමිණීම සම්පූර්ණ කරන්න පමණයි උන්වහන්සේ ඉතුරු වෙලා තිබෙන්නේ. උන්වහන්සේ ඇවිල්ලා උන්වහන්සේ ඔබවත් මාවත් තරන් යන්ට යනවා. එතකොට උන්වහන්සේ මේ කරාව් සේවය සහ කරන්ට ඉතුරු වෙලා තිබෙනවා මේ ඉතිරි කාර්ය පිළිබඳව ජනතාවට මිනිස්යන්ට නොවැටුණත් වැටුනේ නැති වුණත් උන්වහන්සේගේ සලස්ම උන්වහන්සේ ඒ ආකාරයෙන් උන්වහන්සේගේ දින දර්ශනයට අනුව උන්වහන්සේගේ ගැලවීමේ දින දර්ශනයට අනුව සෑම සිද්ධියක්ම නියමිත කාලයේදී නියමිත වෙලාවට උන්වහන්සේ සම්පූර්ණ කළා. මිනිස්සු තේරුම් ගත්තේ නැහැ. අපි බලමු. මිනිස්සු හැබැයි එහෙම තේරුම් නොගත්තාය කියලා උන්වහන්සේ උන්ව අතහැරියෙත් නැහැ. ඒක අපි ඉගෙන ගන්න යනවා අද පාඩම තුලින්. මතක තියාගන්න උන්වහන්සේ මේ සේවාවන් කළා වූ සෑම අවස්ථාවකම මේ කාර්යයන් සම්පූර්ණ කළා වූ සෑම අවස්ථාවකදීම මිනිස්සු ඒ දේ තේරුම් ගත්තේ නැහැ. මිනිස්සු හිටියේ පියවර කීපයක් පිටුවසෙන්. අද දවසේදී අපි තේරුම් ගනිමු. ඒක වැරදීමක් නොවේ. ඒ මනුෂ්‍ය ස්වභාවය. මිනිස්සු තේරුම් ගත්තේ නැතිකම මනුෂ්‍ය ස්වභාවය. නමුත් ඔවුන් පසුව ඒ දේ තේරුම් අරගෙන ඔවුන් මේ දේ නිවැරදි කරගෙන ඔවුන් හරියට හරි ට්‍රැක් එකේ ඔවුන් ගමන් කළා. සහෝදර සහෝදරියන් නිසා අපි මේ කාරණාවලට ඕන තරම් උදාහරණ තිබෙනවා අපිට. යෝහන් බෞතිස්තව පිළිගත්තද? යෝහන් බෞතිස්තව උන්වහන්සේ වුණ ලැබුවා උන්වහන්සේගේ මාර්ගය පිළිල කරන්නට. උන්වහන්සේ යෝහන් බෞතිස්තව වෙන බව පරණගිස්මේ උන්වහන්සේ අනාගත වාක්‍යයේ සදාන් කර තිබුණා පිළිගත්තද උන්වහන්සේගේ සෙනඟ? නෑ. උන්වහන්සේ ඔහුගේ සේවය පිළිගත්තද? නෑ. අනාගත වාක්‍යය ලියලා උන්වහන්සේගේ මම එකයි කිව්වේ. උන්වහන්සේගේ ගැලවීමට අදාළ දිර්දර්ශනය උන්වහන්සේ ක්‍රියාත්මක කරමින් සිටියා. මිනිස්සු තේරුම් ගත්තේ නැහැ. මිනිස්සු ගොඩක් පිටිපස්සෙන් හිටියේ. ජයග්‍රහණය ලෙස යේසුස් යෙරුසලමට ඇතුල් වෙන බව පරණගිස්මේ අනාගත වාක්‍යයේ සඳහන් කරලා තිබුණා. තේරුම් ගත්තද නැහැ. පෙන්තකොස්ත දිනේදී උන්වහන්සේ ස්වර්ගයේ ආරම්භ කරන්නා වූ ඒ උත්තම පූජක සේවය පිළිබඳව උන්වහන්සේ දීලා තිබෙනා වූ අනාගත වාක්‍ය තේරුම් ගත්තද නැහැ. අද තේරුම් අරගෙනුත් නැහනේ.
මෙච්චර අවුරුදු ගණනාවක් ගිහිල්ලා තද මිනිස්සු අද ක්‍රිස්තියානි අය තේරුම් ගන්න තියෙද නැහැ. 1844 උන්වහන්සේගේ විනිශ්චය ආරම්භය පිළිබඳව අද කීයෙන් කී දෙනාද දන්නේ? අද කීයෙන් බහුතර ක්‍රිස්තියානිය තුල කීයෙන් කී දෙනාද දන්නේ? අඳුරේ අතපත ගන්නවා. ඒ තේරුම් ගන්න මේ සුද්ධ වණගත වාක්‍යය. ඔබට ඒකෙන් නිසා මම ප්‍රකාශ කළේ උන්වහන්සේගේ දින දර්ශනය උන්වහන්සේ ගැලවීමට ඔබගේ මගේ ගැලවීමට අදාළ කරන මේ දින දර්ශනේ සුද්ධ ලියවිල්ල තුල නිදහංගත කරලා තියෙනවා. නමුත් අද මිනිස්සු අපි කියනවා සර්ෆේස් එක ටච් කරනවා. මතු පිට දේව වචනේ කතාන්තර පොතක් විතරයි බොහෝ දෙනෙකුට. සුද්ධ ලියවිල්ල කතාන්තර පොතක් විතරයි. කතාන්තරේ කියවනවා ආමෙන් කියනවා එච්චරයි. සුද්ධ ලියවිල්ල උන්වහන්සේ අතුලත් කර තිබෙන මේ නිධාන හොයන්ට ඔවුන් තුල තිබෙන ආශාව ඊටාම අල්ප ආශාවක් තිබෙන්නේ. ඊටාම කනගාටුදායක තත්ත්වයක්. උන්වහන්සේ මේ සියලු දේ නිදාංගත කරලා තියෙන්නේ පිපාසයෙන් යුක්ත ඕනකම යුක්ත හොයලා මේ සුද්ධ සත්‍යතාවයන් තේරුම් අරගෙන උන්වහන්සේ ඔබගේ මගේ ගැලීමට අදාළ මේ දින දර්ශනය හරියට තේරුම් අරගෙන උන්වහන්සේගේ සුද්ධ ඒ මාර්ගයේ ගමන් කරන පිණිස උන්වහන්සේගේ ඉදිරි සභාව සොයාගෙන සුද්ධ ලියවිල්ල උන්වහන්සේ නිකම් මේකයි ඉදිරි සභාව කියලා එහෙම දීලා නැහැ උන්වහන්සේ. උන්වහන්සේගේ ඉතිරිය මොකද්ද කියලා උන්වහන්සේ සුද්ධ ලියවිල්ලේ ඒක නිදහංගත කරලා තියෙන්නේ. නිදහනේ අපි සුද්ධ ලියවිල්ල තුලින් සොයන්නට ඕන. එතකොට තමයි උන්වහන්සේ අපිට මේ දේ ඉල්තරව කර දී තිබෙන්නේ. ඒ නිසායි මම බය නැතුව මේ උන්වහන්සේගේ මඟ පෙන්වීම නැතුව මේ පාඩම් ඔබ ඉදිරියේ තබන්නේ. මොකද දේව වචනේ ස්ථිරයි. උන්වහන්සේගේ ඉතිරිය පිළිබඳව අපිට වැනෙන්න, සෙලවෙන්න, වියවුල් වෙන්න උන්වහන්සේ ඉඩ තියලා නැහැ. ඒ සියල්ල උන්වහන්සේ පැහැදිලිව දේව වචනේ තුල ඉල්තරව කර දී තිබෙනවා. ඒ නිසායි අපිට තිබෙන මට තිබෙන ස්ථිරත්වය උන්වහන්සේගේ ඉදිරියේ පිළිබඳව. ඒ නිසායි ඔබට මේ කාරණාව ඉදිරියේ තබන්නේ. දුක් විඳාව මෙසියස් වහන්සේ පිළිබඳව පැහැදිලි එල්තරක් කිරීමක් උන්වහන්සේ පරණ ගිවිසුම තුල පුරාම එක එක සංකේත මාර්ගයෙන් මිනිසයන්ට කතා කරන්නට මිනිසයන්ගේ මනස අවදි කරන්නට උන්වහන්සේ උත්සාහ කළා. අයි උන්වහන්සේ ආබ්‍රහම්ට කිව්වේ තමන්ගේ එකම පුත්‍රයාව පූජා කරන්න කියලා. උන්වහන්සේ කවදාවත් මනුෂ්‍ය පූජා පිළිගන්න කෙනෙක් නෙමෙයි. අපි දේව වචනේ පැහැදිලිව දන්නවා මනුෂ්‍ය ජීවිත මොනම දේව වචනේ කොයි විදිහටවත් මනුෂ්‍යයන්ගේ ජීවිතය පාප පූජාවකට පිළිගත්තේ නැහැ උන්වහන්සේ. ඇයි එනම් ආබ්‍රහම්ට කිව්වේ තමන්ගේ පුත්‍රයා පූජා කරන්න කියලා. උන්වහන්සේට අවශ්‍ය වුණා යමක් උගන්වන්නට පරණ ගිවිසුමේ සෙනඟට. එදා ආබ්‍රහම්ට කිව්ව තමන්ගේ එකම පුත්‍රයා එච්චරයි හිටියේ උන්වහන්සේට. ආබ්‍රහම්ට හිටියේ එච්චරයි. තමන්ගේ එකම පුත්‍රයාව පූජා කරන්නට කීම තුලින් උන්වහන්සේට අවශ්‍ය වුණා මිනිසයන්ට යමක් උගන්වන්නට. මොකද්ද? පියාණන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ව දෙන්න යනවා ඉදිරියේදී. ආබ්‍රහම්ට ඇති වුණා වූ හැඟීමම තමයි පියාණන් වහන්සේට ඇති වෙන්නේ කියන කාරණය මිනිසයාට උගන්වන්නට අවශ්‍ය වුණා. ඒ නිසායි ආබ්‍රහම්ට කිව්වේ ඊසාක්ව පූජා කරන්න කියලා. බැටළු පූජාව පිළිබඳව පාස්කු උත්සවයේ උන්වහන්සේගේ මරණය සිදු මාසයේ සහ දිනේ උන්වහන්සේ නියම කරලා තිබුණා. නොකලල් බැටළු පැටුවෙක් නොකලල් පූජකෙක් මේ සේවය කළ යුතු බව පැහැදිලිවම උන්වහන්සේ පරණ ගිවිසුමේ අවවාද අනුශාසනා දීලා තිබුණා. දානියෙල් 9 වෙනි පරිච්ඡේදය අපි දන්නවා. ඒ සති 70ට අදාළ කාරණේදී ඒ සති 70 පිළිබඳව අපි දන්නවා සති 69කට පසු මොනවද කියන්නේ දේව වචනේ දානියෙල් පොතේ 9:24-25 ඔබ කිව්ව සති 69කට පසු අන්න ආලේපලත් තැනත්තා එනවා. ආලේපලත්ලා තැනත්තා ආලේප ලබනවා. අන්තිම සතියේ මැද ආලේපලත් තැනත්තා සිඳ දමනු ලබනවා. මේවා අපි පැහැදිලිව ගණන් හිලව හදලා chart එකක් හදලා හරි ලස්සනට අපි ඉගෙන ගත්තා. පහුගිය පාඩම් වලදී මේ අනාගත වාක්‍යයේ සත් පළමු ඊශ්‍රායල් සෙනඟට නුඹේ සෙනඟත් නුඹේ සුද්ධ නුවරක් ගැන උන්වහන්සේ දී තිබෙනා ඊශ්‍රායල් සෙනඟට අදාළ විනිශ්චය පිළිබඳව අපි ඉගෙන ගත්තා. ඔවුන්ට chances ඔවුන්ට අවස්ථා 4ක් දුන්නා. 4ම උන් පහැරහැරිය වූ ආකාරය අපි ඉගෙන ගත්තා. ගණන් හිලව ඇති උන්වහන්සේ ඒ උන්වහන්සේගේ ගැලවීමේ සැලැස්ම නැත්තම් මේ දින දර්ශනය අපි ඊටාම විස්තරාත්මකව අපි ඉගෙන ගත්තා. ඒව අමතක කරන්න එපා. ඒ දේ තුලින් ඔබටත් මටත් උන්වහන්සේ යමක් උගන්වනවා. අද මිනිස්සයා ඒ දේ ඉගෙන ගත්තත් නොගත්තත් සූදානම් වුණත් නොවුණත් උන්වහන්සේගේ ඒ ගැලවීමේ සැලැස්ම උන්වහන්සේ ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ නිසා ඔබටත් මටත් උන්වහන්සේ අද දවසේදී අනුතුරු අඟවනවා. මේ සුද්ධ වූ සත්‍යතාවයන් දැනගෙනගෙන උන්වහන්සේ දී තිබෙනා දිනා දර්ශනය ගැලවීමට අදාළ දින දර්ශනය තේරුම් අරගෙන උන්වහන්සේගේ පවුලේ කෙනෙක් වෙන පිණිස උන්වහන්සේගේ සුද්ධ වූ ඉදිරියට ඇතුල් වෙන පිණිස උන්වහන්සේගේ බලන්න එදා උදෑසන සහ සවස පූජාව පරණ ගිවිසුම පුරාම සිද්ධ වුණා.
යසාය 53 වෙනි පරිච්ඡේදයේ දුක් විඳින සේවකයා පිළිබඳව යේසුස් වහන්සේගේ දුක් විඳීම පිළිබඳව උන්වහන්සේ එල්තරක් කර තිබුණා යසාය දිවසිවරය තුල. උන්වහන්සේ ඒ පූජාව දෙවියන් වහන්සේ ඉදිරියේ මිහිරි සුවඳක් වන බව සඳහන් කර තිබුණා. උන්වහන්සේගේ ජීවිත පූජාව සංකේතවත් කරන පිණිස. අපේ සහෝදර සහෝදරිය මේ සියලු දේවල් උන්වහන්සේ උත්සාහ කළා තමන්ගේම ගෝලයන්ට පැහැදිලි කර දෙන්න. තේරුම් ගත්තද? නෑ. තමන්ගේම ගෝලයන් තේරුම් ගත්තේ නෑ. හැබැයි එහෙම තේරුම් නොගත්ත කියලා උන්වහන්සේ ගෝලයන්ව ප්‍රතික්ෂේප කළාද? ඒත් නෑ. ගෙනනවා මම 1847ට මේ කාරණා මේ ආකාරයෙන් ශුද්ධ ලේවිල තුලින් උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇත ඔබ ඉදිරියේ තබලා. උන්වහන්සේ උන්ට අනතුරු ඇඟෙව්වා. උන්වහන්සේගේ මරණය ගැන උන්වහන්සේ නින්ත මරණයකින් මරණයට පත් කරන බව උන්ට අනතුරු ඇඟෙව්වා. තමන්ගේම ගෝලයන්ට. උන්වහන්සේ සභාව මේ අලුත් ගිවිසුමේ සභාව. අලුත් ගිවිසුමේ ගෝලයන් 12 දෙනාගේ පිටුවව සභාවට උන්වහන්සේ දුන්නා. ඒ අනාගත වාක්‍ය තේරුම් කරලා දෙන්න උත්සාහ කරලා තේරුම් ගත්තා නෑ. එහෙම තේරුම් නොගත්ත කියලා ඔවුන් වැරදි උන්වහන්සේ වුණ ප්‍රතික්ෂේප කරාද? ඒත් නෑ. මාස 6කට පෙර උන්වහන්සේගේ කුරුසිපත් වීමට මාස 6කට පෙර මොකද කිව්වේ? උන්වහන්සේ මේ මතේ පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයේ සඳහන් කරන එවක් පටන් යේසුස් වහන්සේ තමන් ජෙරුසලමට ගොස් වැඩිමහල්ලන්ගෙන්ද නායක පූජකයන්ගෙන්ද ලියන්නන්ගෙන්ද බොහෝ දේ විඳින්නත් මරණු ලබන්නටත් තුන්වෙනිදා නැගිටුම් ලබන්නටත් ඕනෑ බව ගෝලයන්ට දන්නන්ට පටන් ගත්තේක. තමන්ගේම ඉතිරියට තමන්ගේ අලුත් ගිවිසුමේ සභාවට උන්වහන්සේගේ ඒ කැලවීමේ සලස්මට අදාළ දින දර්ශනය උගන්වන්නට පටන් ගත්තාම මොකද වුනේ? ඔබ කියවලා බලන්න 22 වෙනි පදේ. පේත්‍රස් අරගෙන අඬ ගහගෙන යනවා යේසුස් වහන්සේ අඬ ගහන්න ගිහිල්ලා උන්වහන්සේට තරවටු කරන්න පටන් ගන්නවා. අපිට තේරෙනවා මම මේ කතා කරන දේ. පරණ ගිවිසුමේ උන්වහන්සේගේ ඒ ඉතිරියට උන්වහන්සේගේ සුද්ධ සභාවට උන්වහන්සේ උත්සාහ කළා මේ උන්වහන්සේ ගැලවීමේ සලස්ම එල්තරව කරන්න. නමුත් ඔවුන් තේරුම් ගත්තේ නැහැ. පසුව ඔවුන් තේරුම් ගත්තා. හැබැයි ඔවුන් තේරුම් නොගත්ත කියලා උන්වහන්සේ උන්ව අතහැරියේ නැහැ. ඒක අපි තේරුම් ගන්නට ඕන. ඔවුන්ගේ මනස වැඩ කරේ ඒ විතරක් නෙමෙයි යුදෙව්වන්ගේ සහ උන්වහන්සේගේ ගෝලයන්ගේ මනසෙත් වැඩ කරේ මොකක්ද? රෝමෝරුන්ව විනාශ කරලා ඊශ්‍රායලය ඉහළින්ම ඔසවා තබන රජෙක් තමයි තමන්ගේ ගෝලයනුත් බලාපොරොත්තු නේද? මේ ඉතිරි අලුත් ගිවිසුමේ සභාව බලාපොරොත්තු වෙන්නේ මෙසියස් වහන්සේ බව වුන් පැහැදිලිව දැනගත්තා. උන්වහන්සේ මෙසියස් වහන්සේ බව. සිදු පේත්‍රස්තුමා පැහැදිලිව කියන ඔබ වහන්සේ දිව්‍යන් වහන්සේ විසින් පැමිණි තරන් වහන්සේ හැටියට පේත්‍රස් සාක්ෂි දුන උන් දැනන් හිටියා. මෙසියස් වහන්සේ කාලය පිළිබඳව උන්ට හොඳ අවබෝධයක් තිබුණා. මෙසියස් වහන්සේ වුන් පිළිඅරගෙන සිටියා. හැබැයි උන් වැරදි ලෙසදී තේරුම් ගත්තා. උන්ට වැරදුනේ එතනයි. අනාගත වාක්‍ය වැරදි ලෙස තේරුම් ගැනීමයි ඔවුන්ට වැරදුනේ. එහෙම නැතුව අනාගත වාක්‍ය තේරුම් නොගැනීම නෙවෙයි. ඔවුන් මෙසියස් වහන්සේව පිළිගත්තා. මෙසියස් වහන්සේගේ සේවය පිළිබඳව නමුත් ඔවුන් වැරදි ලෙස ඔවුන් මේ දේ තේරුම් ගත්තා. ඒක වැරදුනායි කියලා ඔවුන් උන්වහන්සේ වුණ අතහැරියේ නැහැ. ඔවුන් පසුව ඒ දේ තේරුම් ගත්තා. මේ කාරණයට ඔබගේ අවධානය මම පුනා කියන්නේ ඔබව මම ගේනවා ඒ රාදාවල් 2003 දානියල් 8:24 සඳහන් කරන්නා වූ අනාගත වාක්‍යයේ සම්පූර්ණ වීම 1844 සාන්තුවන් කරනවා. ඒ 1844 සිදු වුණා වූ ඒ මිහිරි අත්දැකීම සහ තිත්ත අත්දැකීම වෙතට ඔබගේ අවධානය යොමු කරන පෙරයි ඔබට මේ කාරණය ඔබ ඉදිරියේ තවන්නේ. දා ගෝලයන්ට ක්‍රිස්තුස් වහන්සේව මිහිරි අත්දැකීමක් වුණා. ජෙරුසලමට ජයග්‍රාහී ලෙස මම ඔබ දැන් මාස 6කට ඉස්සෙල්ලා උන්වහන්සේගේ කුරුසිපත් වීමට මාස 6කට ඉස්සෙල්ලා උන්වහන්සේ අනතුරු අඟවනවා. අනතුරු අඟවලා ඉවරලා දැන් ඔබ ගේනවා අන්තිම සතියට. ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිපත් වීමට අන්තිම සතියට ඔබ ගෙන ඔබට මතක ඇති. උන්වහන්සේ යෙරුසලමට ජයග්‍රාහී ලෙස අතුල් වුණ අවස්ථාව ගෝලියෝ දැනගත්තා. හරි මෙසියස් වහන්සේ දැන් මොකද වෙන්න යන්නේ? උන්වහන්සේගේ රාජ්‍ය පිහිටවන්නයි පිහිටවන්න යන්නේ. අපි ඒ රාජ්‍යයේ ලොකු තානාන්තර දරන්නේ මේ තමන්ගේ යේසුස් වහන්සේ තෝරාගත්තා වූ මේ අලුත් ගිවිසුමේ සභාව. උන්වහන්සේ ඔබ කල්පනා කරන්න ඕනේ ඇයි උන්වහන්සේ යෙරුසලමට ජයග්‍රාහී ලෙස ඇතුල් වුනේ? ඒ ජයග්‍රාහී ලෙස ඇතුල් වීමේ කාල පරිච්ඡේදය අපි දන්නවා පාස්කු උත්සවයට අදාළ
කාල පරිච්ඡේදය උන්වහන්සේට අවශ්‍ය වුණා හොඳ ප්‍රසිද්ධියක් ලබා දෙන්න. උන්වහන්සේ පිළිබඳ කවුද මේ ඇවිල්ලා ඉන්න දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වය අරගෙන අපි වගේම මනුෂ්‍යත්වය අරගෙන උන්වහන්සේ ගැලවීමේ සලස්මේ ප්‍රධාන කාර්යය ඉෂ්ට කරන්ට යන අවස්ථාව. ඒ අවස්ථාවේදී මුළු ලෝකයාම ගේම අවධානය උන්වහන්සේ වෙතට ගන්නට අවශ්‍ය වුණා. මොකද ලෝකයාව ගලව ගන්නට මේ උන්වහන්සේගේ කුරුසියේ පූජාව පිළිබඳව පණිවිඩය හැමෝම දැනගන්න අවශ්‍ය නිසා අපි දන්නවා පාස්කු උත්සවයේ කාලේ ලෝකේ වටේ සිටියා බොහෝ අය පාස්කු උත්සවයේ සමරන්ට යෙරුසලමට ආව අවස්ථාව. ඒ නිසා උන්වහන්සේට අවශ්‍ය වුණා උන්වහන්සේ පිළිබඳව පුළුවන් තරම් මිනිස්යන්ව දැනුවත් කරන්න. ඒ නිසා තමයි උන්වහන්සේ මොකද කරේ ජයග්‍රාහී ලෙස යෙරුසලමට ඇතුල් වෙන අපි දන්නවා ඒක පරිණිගිස්මේ ලියා තිබෙනවා. යනගත වාක්‍යයට අදාළ බයිබල් පාඨය ඔබ ඉදිරියේ මම තවනවා. ඒ නිසා සියලු දෙනාගේම ඇස් උන්වහන්සේ වෙතට යොමු කරන්නට අවශ්‍ය නිසා උන්වහන්සේ ජයග්‍රාහී ලෙස යෙරුසලමට ඇතුල් වුණා. එතකොට අපි දන්නවා මේ සතිය පුරාම සිදුවෙනා වූ සිද්ධි මාලාව උන්වහන්සේව අල්ලා ගැනීම, උන්වහන්සේව විශ්ය කිරීම, උන්වහන්සේව කල්වරි කුරුසියේ උන්වහන්සේව කුරුසිපත් කිරීම, මේ සියලු මනුෂ්‍යයන් විසින් ලෝකයේ සිටින සියලු මනුෂ්‍යයන් විසින් දැනගත යුතු තිබුණු නිසා උන්වහන්සේ තාමත් ජයග්‍රහණ ලෙස යෙරුසලමට ඇතුළු වූ ආකාරය අපිට පෙනී යනවා. ඔබට පේනවා ඇති මේ අනාගත වාක්‍යයේ සකරියා විසින් 9 වෙනි පරිච්ඡේදය ඔබ කියවලා බලන්න. මේ බයිබල් පාඨය තමයි ඒ බයිබල් පාඨයේ ඉෂ්ටවීම තමයි ඔබට මේ මතෙව් පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 1:7 දක්වා අපිට දීලා තිබෙන්නේ. ඔවුන් යෙරුසලමට ලංව ඔලිව කන්දට සමීප වූ බෙත්පාගේට පැමිණි කල යේසුස් වහන්සේ ගෝලයන් දෙදෙනෙකු යවමින් නුඹලා ඉදිරිපිට තිබෙන ගමට යන්න ගිය කෙනෙහිම එහි කොටළු දෙනක් දෑ සමග පැටවෙක්ද බැඳ සිටිනවා නුඹලාට සම්භවෙයි. උන්වහන්සේ පිළිබඳව ලියා තිබෙන සියලු අනාගත වාක්‍ය උන්වහන්සේ මෙසියස් වහන්සේගේ සේවය මිනිසයාගේ ගැලවීමට අදාළ සියලු කාරණා වර්ණ ගිවිසුමේ අනාගත දිවසිවරුන් විසින් ඒ සියලු සිද්ධීන් මාලාව උන්වහන්සේ දිවසිවරුන් හරහා එල්දරව් කළ තුනේ එල්දරව් කිරීම සියල්ල උන්වහන්සේට ඉස්පිල්ලක් පාපිල්ලක් නැර උන්වහන්සේ සම්පූර්ණ කරන බව උන්වහන්සේ හොඳ ආකාරව දැනන් හිටියා. ඒ නිසා ඒ අනාගත වාක්‍ය සම්පූර්ණ කරන පිණිස උන්වහන්සේ ගෝලයන් දෙදෙනෙකුට කිව්වා යන්න ගිහිල්ලා කොටළු දෙනක්ද පැටියෙක්ද ඉන්නවා හම්බෙනවා. උන් ලියා මාළඟට ගේන්න යමෙක් නුඹලාට කිව්වොත් ස්වාමින් වහන්සේට ඕනෑ කිරේයි කියන්න. එවිට ඔහු එවලේම උන් එවන්නේ යයි ඔවුන්ට කීසේක. මෙසේ වූයේ බලව නුඹේ රජ කොට නුඹේ කවුද රජ නුඹේ රජ උන්වහන්සේ රජ කෙනෙක් මතක තියාගන්න. උන්වහන්සේ රජුන්ගේ රජ ස්වාමිරුන්ගේ ස්වාමියාණන්. බලව නුඹේ රජ කොටලුවෙකු පිටද කොටලුවෙකුගේ පැටවකු වස්සෙකු පිටද නැගී මොළොක් ගුණයෙන් යුක්තව නිහතමානීව නුඹ වෙතට එනසේකයි සියොන්ගේ දුව කියන්නේ. අනාගත වක්තෘ කරනකොට මොන අනාගත වක්තෘද? සකරියා ඔබ කියවලා බලන්න. සකරියා 9 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ අනාගත වක්තෘ කරනකොට කියන ලද කාරණාව සම්පූර්ණ වන පිරිසය. උන්වහන්සේගේ ගෝලියෝ උන්වහන්සේ ගොස් උන්වහන්සේ නියම කළ ලෙස කර කොටළු පැටියා ගෙනවුත් තමුන්ගේ වස්ත්‍ර උන් පිට එළුවෝය උන්වහන්සේ පිට හිඳගත්සේක. මේ අනාගත වාක් මං කිව්වේ මිනිස්යෝ තේරුම් ගත්ත උන්වහන්සේ මෙසියස් වහන්සේ කියලා. උන්වහන්සේගේ ඒ සේවයේ කාර්ය වුන් තේරුම් ගත්තා. හැබැයි වුන් තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තිබුණා උන්ට. තේරුම් ගැනීමේ ප්‍රශ්නයක්, කාලය පිළිබඳව ප්‍රශ්නයක් නෑ උන්ට. කාලය තේරුම් ගත්තා. ඊළඟට පුද්ගලයා පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. උන්වහන්සේ මෙසියස් වහන්සේ පිළිබඳ බව ඔවුන් පැහැදිලිව වුන් අදහගෙන තිබුණා. ඔවුන් සාක්ෂි දුන්නා. මම කතා කරන්නේ මේ ගෝලියෝ ගැන, වෙන කවුරු ගැන නෙවෙයි. ගෝලියෝ පැහැදිලි උන්වහන්සේ අලුත් ගිවිසුමේ පිටිය බව සභාව ගැන. එතකොට ඔවුන් මෙසියස් වහන්සේ හොඳ ආකාරව තේරුම් ගත්තා. නමුත් උන්වහන්සේ කරන්ට යන කාර්යය පිළිබඳව ඔවුන්ට අවබෝධයක් තිබුණේ නැහැ. මොකද ඔවුන්ට ඔවුන්ගේ අදහස් තිබුණේ උන්වහන්සේ මේ ලෝකී රාජ්‍ය රෝමවරුන්ගෙන් ඔවුන්ව ගලවයි කියන කාරණයයි. උන්වහන්සේ ආවේ වෙන කාරණයක් නැත්නම් මනුෂ්‍යයාගේ ගැලවීමට අදාළ කාරණේ සම්පූර්ණ කරන්නට මිසක් මේ ලෝකී රාජ්‍ය පිටවන්ට නොවන බව අපි දැන් දන්නවා. එදා ගෝලියෝ තේරුම් ගත්තේ නැහැ. නමුත් පසුව වුන් තේරුම් ගත්තා. නමුත් එහෙම තේරුම් ගත්තායි කියලා ඔවුන් උන්වහන්සේගේ ඉතිරිය නැත්නම් උන්වහන්සේගේ ඒ පරණ ගිවිසුමේ පිහිටුවාවේ සභාවට වැරදුණා.
වැරදුනා කියන්නේ ඔවුන් තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් වුණත් තිබුණා. නමුත් ඔවුන් පසුව තේරුම් අරගෙන හරි මාවතට පිවිසියා. ඒ නිසා ඒ ඉදිරියේ කොටස්කරුවන් තමයි ඔබත් මමත්. ඒ නිසා මේක අලුත් අත්දැකීමක් නෙවෙයි. මේක උන්වහන්සේගේ කාලයේදී සිදු වුණා අත්දැකීමම අපි 1844 දී අපි ඊළඟ පාඩමෙන් ඉගෙන ගන්නවා. ඔවුන්ට තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තිබුණා. ගෝලයන්ට තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා මේක අලුත් දෙයක් නෙවෙයි. ඒ නිසා එහෙමනම් ඔබ 1844 තේරුම් ගැනීමේ ප්‍රශ්නයට ඇඟිල්ල දික් කරනවා නම් ඔබ එහෙනම් ගෝලයන්ට ඇඟිල්ල දික් කරන්න ඕන. ඒ අයටත් වරදුන නිසා. ඒ නිසා අපි පැහැදිලිව මේ සුද්ධෝ සත්‍යතාවයේ තේරුම් ගන්න. එතකොට ඔබට පේනවා ඇති උන්වහන්සේ උත්සාහ කළා මේ සියලු කාරණාවලදී මිනිසයාට හේතු ගන්න සලස්වන්න මේ සියලු අනාගත වාක්‍ය උන්වහන්සේගේ ජීවිතයෙන් සම්පූර්ණ වූ ආකාරය. දැන් සකරියා නමේ සකරියා දෙවියන්වරයා විසින් කතා කරනවා මේ අනාගත වාක්‍ය ඔවුන් තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තිබුණා. ප්‍රසාද සහෝදරිය මේ ජයග්‍රහයේ පිවිසීමෙන් පස්සේ බොහෝ දෙනෙක් උන්වහන්සේට හෝසන්නා හලෙලුයා ස්වාමින් වහන්සේගෙන් එන තැනැත්තේ ආශිර්වාද ලද්දේ කියලා කෑ ගහලා උන්වහන්සේට ප්‍රීති ഘോഷා කරලා උන්වහන්සේ යෙරුසලමට අරගෙන ආවා. හැබැයි ඔවුන් තේරුම් ගත්තේ නැහැ ඊට පස්සේ සිද්ධ වෙන්න යනවා තිත් අත්දැකීම. ඔවුන් තේරුම් ගත්තේ නැහැ. කී දෙනෙක් උන්වහන්සේට දොස් පවරන්න ඇද්ද? කී දෙනෙක් උන්වහන්සේට හෝසන්නා හලෙලුයා කියලා කෑ ගහපු කී දෙනෙක් උන්වහන්සේව කුරුසයන ගසන්ට කියලා උන්වහන්සේ ඒ මරණයටපත් වෙන අවතරේදී කෑ ගහන්නේ නැද්ද? සහෝදර සහෝදරිය හේතුව අනාගත වාක්‍ය තේරුම් නොගැනීම. අනාගත වාක්‍යයේ අර්ථය හරියාකාරව තේරුම් නොගැනීම. අද කී දෙනෙකුට සූදානම්ද මේ අනාගත වාක්‍ය තේරුම් ගන්නට? දැන් සහෝදර සහෝදරිය මේ නිසා තමයි උන්වහන්සේට අවශ්‍ය වුණේ මේ කාරණා මේ දේවල් සිද්ධ වෙන්න ප්‍රථම මොනව කරන්නද? උන්වහන්සේට අවශ්‍ය වුණා ගෝලයන්ට පැහැදිලි කරලා දෙන්න. උන්වහන්සේ දැනන් හිටියා මොනවද? ගෝලයන් අධෛර්යයටපත් වෙන බව. ඒ නිසා තමයි උන්වහන්සේගේ මරණය පිළිබඳව, උන්වහන්සේගේ ජීවිත පූජාව පිළිබඳව, උන්වහන්සේගේ මලුන්ගෙන් උත්ථාන වීම පිළිබඳව ගෝලයන්ට පුන පුනා මේ දේ සිද්ධ වෙන්න පෙර උන්වහන්සේ උන්ට පයුසුවේ. අපි විශේෂයෙන් දකිනවා උන්වහන්සේ උත්සාහ කළා උන්ට කියන්න උන්වහන්සේ උන් බලාපොරොත්තු වෙන ආකාරයේ රජෙක් නොවන බව උන්වහන්සේ කියන්න උත්සාහ කළා. නමුත් ඔවුන්ගේ මනස කාරණය තේරුම් ගැනීම පිළිබඳව ප්‍රශ්නයක් නිසා ඔවුන්ගේ මනසේ තිබුණේ මේ ලෝකයේ නිදහස, මේ ලෝකයේ රෝමවරුන්ගේ නිදහස ඔවුන්ගේ මනසේ තිබුණේ. ඒ නිසා උන්වහන්සේ කියපු වචන උන්වහන්සේ උගන්වන්නට උත්සාහ කරපු දේ ඔවුන්ට තේරුම් ගියේ නැහැ. වරද උන්වහන්සේගේ නෙවෙයි. ඒක අපි තේරුම් ගන්න ඕන. වරද මොකද උන්වහන්සේගේ ගැලවීමේ සලස්ම, උන්වහන්සේගේ දින දර්ශනය, මෙසියස් වහන්සේගේ සේවය, ඒ ගැලවීම මනුෂ්‍යගේ ගැලවීමට අදාළ කාරණා උන්වහන්සේ ඉෂ්ට කළ යුතුව තිබුණා. ඉතින් තේරුම් ගැනීම ඔබටත් මටත් අයිති කාරණයක්. ඒ නිසා උන්වහන්සේ කොටස උන්වහන්සේ සම්පූර්ණ කරමින් සිටියා. ගෝලිය තේරුම් නොගත්තාය කියලා උන්වහන්සේ නවත්තන්නද උන්වහන්සේගේ සේවය? නෑ. උන්වහන්සේ කළ යුතුව තිබුණා. ඒ නිසා ඔවුන්ට පුනා කියන්න උත්සාහ කළා. ඔවුන් ඒ දේ හරියට තේරුම් නොගත්තත් උන්වහන්සේගේ කොටස උන්වහන්සේ ඉෂ්ට කරමින් සිටියා. දයාවර සහෝදර සහෝදරිය අපි පැහැදිලිවම දකිනවා උන්වහන්සේ කළා ඒ අනතුරු ඇඟවීම පිළිබඳව අපිට සුද්ධ ලියවිල්ලේ පැහැදිලිව උන්වහන්සේ කළා අනතුරු ඇඟවීම අපිට හම්බෙනවා. දැන් ඔබට හම්බෙනවා උන්වහන්සේ දෙනවා උන්වහන්සේගේ පිළිබඳව හොඳ ප්‍රසිද්ධියක් උන්වහන්සේ දෙනවා. ඒ විජයග්‍රහී ප්‍රවේශය නැත්නම් යෙරුසලමට ජයග්‍රහී යුතුව යෙරුසලමට ඇතුල් වීම තුළින්. එතකොට ඔබ දකිනවා මම ඔබට ප්‍රකාශ කළා මේ පාස්කු උත්සවයේ සමරන කාලේ බොහෝ ලෝකයේ බොහෝ දෙනෙක් බොහෝ ස්ථානවලින් ඇවිල්ලා තිබුණු කාලේ උන්වහන්සේ පිළිබඳව පැහැදිලිව ඒ යෙරුසලමට ජයග්‍රහණිතව ඇතුළු වුණා වූ හේතුවයි සියලු දෙනාගේ අවධානය උන්වහන්සේ වෙතට යොමු කරන්නට. මොකද උන්වහන්සේ ආවේ මේ ගැලවීම සලස්ම සම්පූර්ණ කරන්නට. ඒ නිසා උන්වහන්සේට අවශ්‍ය වුණා සියලු දෙනාගේ ඇස් උන්වහන්සේ මුළු යෙරුසලමට රැස්ව සිටියා වූ සියලු දෙනාගේම අවධානය උන්වහන්සේ වෙතට ලබා ගන්නට අවශ්‍ය වුණා. එතකොට දකින්න දෙයක් තමයි මේ පාස්කුව කාලේ ලෝකේ සෑම ප්‍රදේශයකම අවුරුදු 12කට වැඩි සියලු දෙනා
ඒ පාස් කුස්සේ සමරන්ට යෙරුසලමට ආවා වූ ආකාරය. දැන් ඔබට හම්බෙනවා මේ මිහිරි අත්දැකීම මතයෝ පොතේ 8 වෙනි පරිච්ඡේදය ඔබ ඉදිරියේ තබා තිබෙනවා. මතයෝ පොතේ 8 වෙනි පරිච්ඡේදය 21 වෙනි පරිච්ඡේදය සමායන මතයෝ පොතේ 21 වෙනි පරිච්ඡේදය 8 සිට 11 දක්වා අපිට හම්බෙනවා සමූහයන්ගෙන් වැඩි දෙනා තමුන්ගේ වස්ත්‍ර මග අතුලෝය තවත් සමහරු ගස් වලින් අතු කපා මග අතුලෝය පෙර පසුව ගිය සමූහයෝ දාවිද්ගේ පුත්‍රයාට හෝසන්නාය කියා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් එන තරත්තා ආශිර්වාද ලද්දේ කියා ඉතා උසස් තන්නේ හෝසන්නාය කියා මොර ගැසුවේ මහා මිහිරි අත්දැකීමක් ආශිර්වාද ලත් අත්දැකීමක් උන්වහන්සේ රාජ්‍ය පිහිටුවන්න යන්නේ මේ අනාගත වාක්‍ය අවුද සෙකරියා දිවසිවරයා ලියා තිබෙනවා. එතකොට මේ අත්දැකීමට පසු වෙන තිත්ත අත්දැකීම පිළිබඳව උන්ට මේ මිහිරි අත්දැකීම මොකද උනේ? ඒ සතියේම තිත්ත අත්දැකීමක් බවට පත් වුණා, පෙරළුණා. මතක තියාගන්න දයාබර සහෝදර සහෝදරි 1844 සිදු වුණා වූ මේ මිහිරි අත්දැකීම පසුව මොකද උනේ? තිත්ත අත්දැකීමක් බවට පත් වුණා. ඔබ එල්දරව් පොතට ගියොත් එල්දරව් පොතේ මේ මිහිරි අත්දැකීම සහ තිත්ත අත්දැකීම අපි හරි ලස්සනට විස්තර කරනවා. එල්දරව් පොතේ අපිට හම් වෙනවා එල්දරව් මම හිතන්නේ 12 වෙනි පරිච්ඡේදය වෙන්න ඕන. නෑ 10 වෙනි පරිච්ඡේදය. එල්දරව් පොතේ 10 වෙනි පරිච්ඡේදය අපිට හම් වෙනවා මේ කුඩා පොත. ඔවුන් 1844 දී ඇති වුණා මේ මිහිරි අත්දැකීම හරි ලස්සනට විස්තර කරනවා. දානියෙල් ලියා තිබුණා අනාගත වාක්‍ය මම එල්දරව් 10ට අදාළ ඒ දේශනය ඔබ නැරඹුවොත් ඔබට පැහැදිලි වෙයි ලැබුවා වූ මිහිරි අත්දැකීම පළමුව ඊළඟට ඒ අත්දැකීම කොයි ආකාරයෙන් තිත්ත අත්දැකීම බවට පත් වුණේ. එල්දරව් 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියන මමද දේවදූතයා වෙතට ගොස් කුඩා පොත මට දෙන්ටි කියමි. ඔහුද ඒක අරගෙන කාපන්න ඒක නුඹේ බඩ තිත්ත කරන්නේය. එහෙත් ඒක නුඹේ කටේ මී පැණි ලෙස මිහිරි වන්නේය මෙන්න. උන්වහන්සේ ඇති වෙන්න අපිට සාක්ෂි දීලා තිබෙනවා. උන්වහන්සේ ඒ අනාගත වාක්‍ය දානියෙල් පොතේ සඳහන් කරන්නා අනාගත වාක්‍ය ඉගෙන ගන්න කෙනා 1844 උන් ලැබුවා මේ මිහිරි අත්දැකීම. හැබැයි බඩ තිත්ත කරා කියලා ඒ අනාගත වාක්‍ය කරන්ට යන බව පැහැදිලි කර දී තිබෙනවා. ඒ නිසා මේක අලුත් දෙයක් නොවේ. මේ මිහිරි අත්දැකීම සහ තිත්ත අත්දැකීමට එදා උන්වහන්සේ අලුත් ගිවිසුමේ පිහිටුවව සභාව මොහොන දුන්නා. ඒ මොහොන දීවම අපිට හම්බ වෙනවා මේක අලුත් දෙයක් නොවේ. මේක උන්වහන්සේගේ ශුද්ධ වූ ඒ සභාව ගෝලෝ 12 දෙනාගෙන් පිහිට වූ සභාව මුල් කාලයේදීම ඒ අත්දැකීමට මුහුණ දුන්නා. මේ අත්දැකීමට හා සමාන අත්දැකීමක් උන්වහන්සේ 1844 දී ඒ උන්වහන්සේගේ සෙනඟ මුහුණ දුන්නා. එනිසා දයාබර සහෝදර සහෝදරි අපිට හම්බ වෙනවා ඒ 10 වෙනි පදයේ කියන උන්වහන්සේ යෙරුසලමට ඇතුළු කල මුළු නුවර කැළඹි මේ කවුදයි කීවෝය සමූහයද මුන්වහන්සේ ගලිලේ නාසරෙත් නුවර අනාගත වක්තෘ යේසුස් වහන්සේයි කීවෝය. මං ඒකනේ කිව්වේ කාලය පිළිබඳව ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඊළඟට උන්වහන්සේ පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. හැබැයි උන්වහන්සේගේ සේවය පිළිබඳව මේ අනාගත වාක්‍ය සම්පූර්ණ කිරීම පිළිබඳව ඔවුන් වරද්දගෙන සිටියා. කොහේ පුත්‍රයාද? කවුද මේ? මුන්වහන්සේ ගාලීලේ නාසරෙත් නුවර අනාගත වක්තෘ යේසුස් වහන්සේයි කිව්වෝය. ඒක උන්ට වැරදිලා තිබුණා. ඔවුන් ඒ කලාව සේවයේ සම්පූර්ණත්වය ඔවුන් තේරුම් ගත්තේ නැහැ. ඒකයි මං කිව්වේ. දැන් සාදු එහෙම උනායි කියලා උන්වහන්සේ අතහැරියෙත් නැහැ. ඒ සනකව අතහැරියෙත් නැහැ. මේ උන්වහන්සේගේ පළමු සභාව. උන්වහන්සේ අලුත් ගිවිසුමේ පිහිටෙව්වා වූ සභාව. දැන් ඔබට පේනවා ඇති මේ ගීතිකාවල නැත්තම් මේ ගායන හෝසන්නා හලෙලූයා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් එන තරත්තේ ආශිර්වාද ලද්දේ කියලා කියපු එකට ඒ අනායකත්වය දුන්නේ කවුද? ලූක්ගේ පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 37 සිට 39 දක්වා ඔබ කියවුවොත් ඔබට හම්බ වෙනවා උන්වහන්සේ ඔලුව කැන්දෙන් බැස්ම ළඟට පැමිණි කල්ලි මුළු ගෝල සමය ප්‍රීතිවෙන්ටත් තමුන් දුටු දේවල් බලවත් පියාගෙන මහත් ශබ්දයකින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ප්‍රශංසා කරන්නත් පටන්ගෙන ස්වාමීන් වහන්සේගේ නාමයෙන් එන්නා වූ රජ ආශිර්වාද ලත් තැනැත්තෙක්ගේ ස්වර්ගයේ සමාදානයේදී ඉතා උසස් තැන්හි මහිමිද වේවායි කීවෝය. එවිට සමූහය අතරින් පරිසිවරු සමහර පරිසිවරු ආචාර්යනි ඔබගේ ගෝලයන්ට තරවටු කළ මෙනවයි උන්වහන්සේට කීවෝය. දයාවර සහෝදර සහෝදරී ගෝලියෝ තමා නායකත්වයේ දුන්නේ සෙනගට ප්‍රීති ഘോഷා කරන්ට
උන්වහන්සේව රජ හැටියට පිළිගන්න ඒ අනාගත වාක්‍ය ප්‍රකාරයට ඒ අය ඒ අනාගත වාක්‍ය සම්පූර්ණ කළා. නමුත් තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තිබුණා උන්ට. තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තිබුණා. උන්වහන්සේ තම අනුගාමිකයන් කලකිරීමට නැත්නම් අධෛර්යයටපත් වෙන බව දැනගෙන සිටියත් උන්වහන්සේගේ කාර්යය උන්වහන්සේට කරන්නම සිද්ධ වුණා. උන්වහන්සේ දැනගත්තා පසුව උන් තේරුම් ගන්න යන බව. ඒ නිසා ඔවුන්ට උත්සාහ කළා උන්ට තේරුම් කරවන්න. නමුත් ඔවුන් තේරුම් ගත්තේ නැහැ. නමුත් පසුව උන්වහන්සේ කළා වූ සේවයේ තේරුම උන්වහන්සේ කළා වූ දේ පිළිබඳව උන්ට පැහැදිලි වැටහීමක් ඇති වුණා. හැබැයි එහෙම වුණායි කියලා ඒක ඔවුන්ට ඒ තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් ඇති වුණායි කියලා උන්වහන්සේ උන්ව ප්‍රතික්ෂේප කරේ නැහැ. ඒ උන්වහන්සේගේ ඉතිරිය. ඒ වචනේ ගලාධිපති මම 4 වෙනි පරිච්ඡේදය එකයි කිව්වේ. 4 වෙනි පරිච්ඡේදය 4 වෙනි පදේ මම ওই බයිබල් පාඩේ ඔබට දීලා තිබෙනවා. නමුත් කාලය සම්පූර්ණ වූ කල. මොකද්ද කාලය සම්පූර්ණ වූ කල? මොකද උනේ? දෙවියන් වහන්සේ ස්ත්‍රියකින් උපන්නෝද ව්‍යවස්ථාව යටතේ උපන්නව තමන් පුත්‍රයාණන් උන්වහන්සේ එවුසේක. කාලය සම්පූර්ණ මොන කාලයේද? මොන කාලයේද? අනාගත වාක්‍යයේ දානියෙල් පොතේ සඳහන් වෙනා වූ ඒ කාලය සම්පූර්ණ කළ මම එකනේ කිව්වේ උන්වහන්සේගේ දින දර්ශනය උන්වහන්සේ සම්පූර්ණ කරමින් සිටියා. උන්වහන්සේ මිනිස්යාගේ ගැලවීම වෙනුවෙන් කළ යුතු කාර්යයට අදාළ කාරණා ඒ වසරේ ඒ කාලයේ ඒ දිනේ ඒ වෙලාවේදී උන්වහන්සේ සම්පූර්ණ කරමින් සිටියා. උන්වහන්සේට වෙන කාලයක් තෝරගන්න හැකියාවක් තිබුණේ නැහැ. වෙන මරණය සඳහා උන්වහන්සේගේ ජීවිත පූජාව සඳහා පොදුම කාලය තමයි පාස්කු මංගල්‍ය කාලය. මොකද පාස්කුවෙන් සැමරුවේ ඊශ්‍රායල් සෙනග වහල් බවින් මිදීම. ඒ නිසා උන්වහන්සේගේ මිනිස්යාව වහල් බවින් මිදීම සඳහා ඒ කාර්යය උන්වහන්සේ සම්පූර්ණ කළ යුතු හොඳම කාලය තමයි පාස්කු මංගල්‍ය කාලය. මොකද පාස්කුවෙන් පෙන්වුම් කරේ උන්වහන්සේගේ ජීවිත පූජාව මිනිස්යාව පාපයේ වහල් බවින් මුදා ගැනීම. එතකොට මේ කාරණේ ඒ විතරක් නෙමෙයි බොහෝ දෙනෙක් ඒ පාස්කු මංගල්‍ය කාලේ ඒ යෙරුසලමට රැස්ව සිටියා. ඒ නිසා අය දැනගත යුතුව තිබුණා මේ පණිවිඩය තමන්ගේ රටවලට ගෙන යා යුතුව තිබුණා. උන්වහන්සේ මේ සියල්ල නියමිත කාලයට උන්වහන්සේ ඉෂ්ට කළා. නියමිත වේලාවට නියමිත හරි සිදුවීම උන්වහන්සේ ඉෂ්ට කළත් ඒ දේ ඒ අය වැරදි ලෙස තේරුම්ගෙන සිටිනවා. අපි දකිනවා ඒ අය වැරදි ලෙස වරද තේරුම් ගත්තා වූ ආකාරය. ඔවුන්ගේ බලාපොරොත්තුවේ සැබෑ සිහිනය වුණේ මොකද්ද? යේසුස් වහන්සේ මොකද කරේ? යෙරුසලම අල්ලගෙන රෝමවරුන්ගෙන් ඔවුන්ව ගලවලා ඔවුන්ව ලෝකයේ හිලින්ම තමයි ඊශ්‍රායලයේ හිලින්ම තමයි කියන්නේ. ඒක අපි ශුද්ධ ලියවිලි තුලින් පැහැදිලිව දක්වනවා. මම විශේෂයෙන් ඔබගේ අවධානය යොමු කරන්න කැමති යොහාන් 12 වෙනි පරිච්ඡේදය 16 වෙනි පදේ මම මේ කිව්වා උදේ කොයි විදිහටද ඒ ගෝලිය තේරුම් අරගෙන සිටුනේ කියන කාරණේ ඔබගේ අවධානය යොමු කරන බලන්න. ඒ යොහාන් 12 වෙනි පරිච්ඡේදය 14 සිට 16 දක්වා කියනවා සියෝන් දියණියනි බය නොව බලව නුඹේ රජ කොට්ලියක පිටද නැගී යනසේකයි ලියා තිබෙන හැටියට යේසුස් වහන්සේ කොට්ලු කරේකු ලැබ ඌ පිට හිඳගත්සේක. මොනවද ඊට පස්සේ කියන්නේ? ඊළඟ පදේ? උන්වහන්සේගේ ගෝලියෝ ඒ කාරණා පළුවෙන් තේරුම් නොගත්තෝය. මම ඒකනේ කිව්වේ ඔවුන්ගේ කාරණය පිළිබඳව උන්ට සන්තෝෂයි. ඔවුන් උන්වහන්සේ අනුගමනය කළා. උන්වහන්සේට දීතු ගෞරවය දුන්නා. උන්වහන්සේගේ අනාගත වාක්‍ය උන් සම්පූර්ණ කළා. ඒ ලියා තිබුණ අනාගත වාක්‍ය උන්වහන්සේ පිළිබඳව අනාගත වාක්‍ය ලියා තිබුණා කාරණේ උන්වහන්සේ සම්පූර්ණ කරා. හැබැයි තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තිබුණා. නමුත් යේසුස් වහන්සේ මහිමයට පැමිණි කාල උන්වහන්සේගේ සේවය හමාර කරලා ඊට පස්සේ උන්ට ඒ කාරණා තේරුම් කරලා දුන්නාට පස්සේ උන්වහන්සේ ගැන මෙසේ ලියා තිබුණු බවද ඔවුන් උන්වහන්සේට එසේ කළ බවද ඔව් සිහි කළෝය. දැන් අපිට තේරෙන්න ඕන උන්වහන්සේ කලාව සිද්ධියට උන් දායක වුණා. ඔවුන් මේ අවස්ථාවේදී තේරුම් ගත්තේ නෑ. නමුත් පසුව උන්වහන්සේ මහිමයට පැමුණුවාට පසු උන්වහන්සේගේ සේවය මලොන්ගෙන් උත්තාන වුණාට පසුව ඔවුන් තේරුම් ගත්තා. දැන් අපේ සහෝදර සහෝදරිය ඒ නිසා ඔබට කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. 1844 සිදු වුණා සිද්ධියට. ඒකට හේතුව මේ වැනි කාරණයක්ම උන්වහන්සේගේ ගැලවීමේ සලස්ම සම්පූර්ණ කරන්නා වූ අවස්ථාවේදී සිද්ධ වුණ නිසා එවනම් ඔබ මම එකයි කිව්වේ ඔබ 1844 සිද්ධ වුණා වූ සිද්ධියට ඔබ ඇඟිල්ල දික් කරනවා නම් ඔබ ගෝලයන්ට පළමු ඇඟිල්ල දික් කරන්න ඕන. මොකද
උන්වහන්සේගේ අලුත් ගිවිසුමේ සභාවටත් එහෙමනම් වැරදිලා තිබෙනවා. මතක තියාගන්න. දෙවියන් වහන්සේ මෙච්චර පැහැදිලි ආලෝකයක් ඔබටත් මට දීලා තිබෙන නිසා කිසි කෙනෙකුට චෝදනා කරන්නට හැකියාවක් නැහැ. උන්වහන්සේ රජෙක් තමයි. ඔබට පේනවා ඇති. උන්වහන්සේගේ ජීවිතේ අවසාන සිදුවීම් ඔබ පෙළ ගැස්සුවොත් ඔබට පේනවා උන්වහන්සේ රජ කෙනෙකුට මේ ලෝකයේ රජ කෙනෙකුට අදාළ සියලු කාරණා උන්වහන්සේ සම්පූර්ණ කළා. උන්වහන්සේ කියනවා යොහන් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 31 සිට 33 දක්වා මොකද කියන්නේ? මේ ලෝකයේ අධිපතියව පහ කරන්නටයි මම ඇවිල්ලා තිබෙන්නේ කියන කාරණේ. අධිපතිකම අපි දන්නවා ආදම්සායව පව් කිරීම තුළින් සාතන් ලබා ගත්තා. එතකොට උන්වහන්සේ රජෙක් තමයි. උන්වහන්සේ සිය මංගල ඒ ජයග්‍රාහී මංගල පෙරහැර ඇතුව උන්වහන්සේ යෙරුසලමට ජයග්‍රහණිතව ඇතුල් වුණා. ඔබට මතකද උන්වහන්සේගේ හිස සහ පාද තෙලි නාලේප කළා වූ ස්ත්‍රිය? මේ දේවල් මේ හිතන්න එපා මේවා අහම්බෙන් සිදුවන දේවල් කියලා. මේවා සිද්ධ වුණේ දේව වචනේ ලියා තිබෙනා වනාගත වාක්‍යය තමයි අලුත් ගිස්මේ අය සම්පූර්ණ කරේ උන්වහන්සේට අදාළව. මතේ පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 1 සිට 12 දක්වා කියලා බලන්න. උන්වහන්සේගේ හිස තෙලි නාලේප කළා වූ ආකාරය. රජ කෙනෙක් ආලේප ලබන්නා වූ ආකාරයට උන්වහන්සේ ඒ කළා. නමුත් ඒ කළපු දේ උන් තීරුම් ගත්තේ නැහැ. නමුත් උන් නොදැනුවත්වම උන්වහන්සේ පිළිබඳව ලියා තිබෙනා වනාගත වාක්‍ය උන් සම්පූර්ණ කරා. උන්වහන්සේගේ හිස මට මොකද කරේ? ඔඩුන්නක් තැම්පත් කරලා ඔවුන් කරේ අපහාසයට. නමුත් ඒදී අනාගත වාක්‍යයේ උන්වහන්සේගේ උන්වහන්සේ රජ කෙනෙක් බව ඔවුන් කළේ ඒක අපහාසයෙන් උපහාසයෙන් යුක්තව. නමුත් උන්වහන්සේ ඒ කාරණා සම්පූර්ණ කළා. උන්වහන්සේගේ රාජකීයත්වය උන්වහන්සේගේ හිසට කටුවටුන්නක් තියලා ඔවුන්ට තැබුවා. ඊළඟට උන්වහන්සේට රත්නිල් වස්ත්‍ර අඳු බව අපිට දේව වචනේ යොහන් පොතේ සඳහන් කරනවා. සමූහය උන්වහන්සේව රජෙකු ලෙස උපහාස කළා, උපහාසයට කරේ. නමුත් ඒ දේව වචනේ අනාගත වාක්‍ය සම්පූර්ණ කළා වුන් නොදැනුවත්වම. පිලාත් විසින් උන්වහන්සේව රජෙකු ලෙස හඳුන්වන බයිබල් පද ඇතුව ඔබට දීලා තිබෙනවා. ඊට පස්සේ උන්වහන්සේගේ හිසට ඒලින් මොනවද ගැහුවේ? ඉදවරුන්ගේ රජ කියලා ගහන්න ලැබුවා. සහෝදර සහෝදරිය මේ කාරණා මේ සියල්ල ඔවුන් නොදැනුවත්වම උන්වහන්සේ පිළිබඳව ලියා තිබෙනා වූ කාරණා ඔවුන් සම්පූර්ණ කළා. ඒකයි මම කිව්වේ සුද්ධ ලේවිල්ලේ උන්වහන්සේ ගැලවීමේ සලස්මට අදාළ කාරණා සියල්ල උන්වහන්සේ අතුලත් කර තිබෙනවා. ඒ ආකාරය උන්වහන්සේ සම්පූර්ණ කරමින් සිටියා. මිනිස්යෝ වරද්දගෙන හිටියා. තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් ඔවුන්ට තිබුණා. දයාවට සහෝදර සහෝදරිය අපි උන්වහන්සේට සතුටුවන්ත වූ මේ කාරණා උන්වහන්සේ මේ ආකාරයෙන් අපිට එල්තරව කර තිබෙන නිසා අපට පේනවා ඇති. යේසුස් වහන්සේ විශේෂයෙන් ඒ සති 70 දානියෙල් 9 වෙනි පරිච්ඡේදය ස්ථාන කරනවා. සති 70 ඒ අනාගත වාක්‍යයට අනුව උන්වහන්සේ සතියේ මැද අවුරුදු 3මාරක් සතිය කියන්නේ අවුරුදු 7යි අපි දන්නවා. අපි ඒදී ගණනය කළා. එතකොට අවුරුදු 3මාරක් උන්වහන්සේ සේවය කරා. 3මාරකට පස්සේ අවුරුදු 7 භාගයේ 3මාරනේ. 3මාරක් උන්වහන්සේගේ සේවය සතියේ මැද උන්වහන්සේ ආහාර පූජාවත් ත්‍යාග පූජාවත් උන්වහන්සේ සම්පූර්ණ කළා, නැවැත්තුවා. ඊළඟට තව අවුරුදු 3මාරක් උන්වහන්සේගේ සෙනඟට දුන්නා නැවත පසුතැවෙන්න. නමුත් අපි දන්නවා ක්‍රිස්තුවර්ෂ 34 දී ඔවුන් ජාතියක් හැටියට ප්‍රතික්ෂේප කරනු ලැබුවා ඊශ්‍රායල් සෙනඟ. ඒ අනාගත වාක්‍ය අපි ඉගෙන ගත්තා. නිසාන් මාසයේ 14 වෙනිදා අපි ඉගෙන ගත්තා මේ දේවල්. කුරුසේ උන්වහන්සේ කුරුසිපත් කළා වූ කාලය, දිනය, පැය මේ සියල්ල අපි අවබෝධ කරගත්ත පහුගිය පාඩම් තුලින්. ශුද්ධ ලේවිලේ සඳහන් කරනා වූ ඒ කාරණේටම උන්වහන්සේ කොයි ආකාරයෙන්ද දිනය සහ වේලාව පවා ඔබට මතක ඇති අපි ඉගෙන ගත්ත වේලාව පවා අකුරට ඉස්පිල්ලක් පාපිල්ලක් නැර උන්වහන්සේගේ කුරුසේ පූජාවෙන් නිවැරදිව සම්පූර්ණ නොව ආකාරය. ඔවුන් තිත්ත කලකිරීමකට ඔවුන් සතියක් ඒ සතියම ජයග්‍රාහී ප්‍රීතිමත් මිහිරි අත්දැකීමක් ඔවුන් ලැබුවා. හැබැයි මොකද වුනේ? විජයග්‍රහණයට ඇතුළු වෙලා සතියක් යන්න මත්තෙන් මොකද වුනේ? ඔවුන් ගීතාවලිය 118 වෙනි පරිච්ඡේදයේ 26 දාවිත් රජතුමා ලියා තිබෙනා ඒ ගායනා කළ බොහෝ දෙනෙක් උන්වහන්සේ විජයග්‍රහණය ඇතුව ජයග්‍රාහී ලෙස යෙරුසලමට අරගෙන ආපු බොහෝ දෙනෙක් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා මේ උන්වහන්සේ අනුගමනය කිරීම අතහැරියා. බොහෝ දෙනෙක් මොකද කරේ? අපි දන්නවා යදුවරුන්ට බය උන්වහන්සේ කුරුසිපත් වීමේදී
මොකද කරේ බොහෝ දෙනෙක් ඉදිහුරුන්ට බයෙන් මොකද කරේ හැංගිලා හිටියා. ගෝලියෝ ගිහිල්ලා බයිබල් පාඩ ඔබට දීලා තිබුණා මේ කියවන්න මට වෙලාව යන නිසා මම මේ බයිබල් පාඩ ඔබ ඉදිරියේ කියවන්නේ නැහැ. ඔබට පේනවා ඇති. ජයග්‍රහී ප්‍රවේශය ඔවුන්ගෙන් පහව ගිහිල්ලා ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට උන්වහන්සේ අසමත් වුණු නිසා ඔබ දන්නවද සමහරෙක් මොකද කරේ? උන්වහන්සේගේ කුරුසිපත් වීමට සහභාගී වුණා වූ ආකාරය. නමුත් එතන හිටියා ඉතිරියක් විශ්වාසවන්ත ඉතිරියක් හිටියා එතන. මොකද කරේ? ඒ ඉතිරිය මොකද කරේ? ඔබ දන්නවා ක්‍රිස්තුස් වහන්සේව ජයග්‍රාහී ලෙස යෙරුසලමට ගේන්න බොහෝ දෙනෙක් දායක වුණා. මේ මහත් වූ තිත්ත අත්දැකීම් තුළින් බොහෝ දෙනෙක් හැර ගියා. උන්වහන්සේගේ උන්වහන්සේව අත්හැරියා. ඒ නිසා අනුගමනයේ සංඛ්‍යාව ඒ අවස්ථාවේදී අඩු වුණා. නමුත් ඉතිරිය මොකද කරේ? හැංගිලා ශුද්ධ ලේවිල්ල උන්ට වැරදුන ස්ථානය උන් සොයන්ට පටන් ගත්තා. ඔවුන් අතහැරියේ නැහැ උන්වහන්සේව. උන්වහන්සේව අතහැරියේ නැහැ. අධෛර්යයටපත් වුණා. ඔවුන් අධෛර්යයටපත් වුණා. ඔවුන් මේ තිත්ත අත්දැකීමට මුහුණ වුණා. නමුත් උන්වහන්සේව අතහැරියේ නැහැ. ඔවුන්ගේ දුක, ඔවුන්ගේ ප්‍රීතිය වේදනාවකට පෙරළුණා. නමුත් උන්වහන්සේ ඒ අයව අතහැරියේ නැහැ. ඒ අයට උන්වහන්සේ ඊට පස්සේ ඔවුන් ඒ සේවය උන්වහන්සේ ඔවුන්ට උන්වහන්සේ කළා වූ සේවය ඔවුන්ට තේරුම් කර දුන්නා. දාවර සහෝදර සහෝදරියෝ පේනවා ඇති උන්වහන්සේගේ ඒ මරණයේදී පවා උන්වහන්සේගේ මිනිය ස්ථානයේ නොතිබුණු නිසා යොහාන් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ ස්ත්‍රී වූ මොනවද කරේ 13 වෙනි පදේ එකල ඔහු මෙතන අපිට අම්නවා දේවදූතයන් දෙදෙනෙක් කතා කරලා කියන ස්ත්‍රිය ඇයි අඬන්නේ? උන්ට කතා කොට මගේ ස්වාමීන් වහන්සේ වහක් කොට ගෙන ගොස් කොතනක තබන ලද්දේයි මා නොදන්නා නිසායි. අපි දන්නවා උන්වහන්සේගේ මිනියක් දන්න. ඒ අය පේනවනේ උන්වහන්සේ කිව්වා වූ කාරණා මේ සියල්ල උන්වහන්සේ තුන්වෙනිදා මලුන්ගෙන් උත්ථාන වන බව උන්වහන්සේ ප්‍රකාශ කළා. ඔවුන් මේ දේ තේරුම් ගත්තේ නැහැ. ඔවුන් මේ දේ හැබැයි උන්වහන්සේට විශ්වාසවන්තව හිටියා. නමුත් තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් වුණ තිබුණා. බලන්න එම්මාවුස්ට ගියා වූ ඒ ගෝලියෝ දෙන්න ඔබට පේනවා උන්වහන්සේට කියනවා ලූක්ගේ පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදේ නමුත් ඊශ්‍රායල් ඔවුන්ගේ බලාපොරොත්තු බලන්න. ඔවුන්ගේ බලාපොරොත්තු උන් කතා කරන විදිහ ඒ එම්මාවුස්ට ගියා වූ ඒ ගෝලියෝ දෙන්න නමුත් ඊශ්‍රායල් මුදාට සිට උන්වහන්සේ අපි බලාපොරොත්තු වෙමු. එපමණකුත් නොව මේ දේ සිදුවි අද තුන්වෙනි දවසේ. ඔබට වෙනවද ඔවුන්ගේ කඩාවැටීම, ඔවුන්ගේ කලකිරීම, ඔවුන් ලැබුවා වූ තිත්ත අත්දැකීම් මොනතරම් බලාපොරොත්තු කඩවීමකින් ඔවුන් ගියාද? ඔවුන් හැරී ගියාද? උන්වහන්සේ විසින් අලුත්ගේ මේ පිටේවා වූ සභාව විසින් අනාගත වාක්‍ය වැරදි ලෙස තේරුම් ගත්තා. නමුත් එහෙම වුණායි කියලා ඒක ඊට පස්සේ උන් නිවැරදිව තේරුම් ගත්තට පස්සේ එහෙම වුණායි කියලා උන්වහන්සේ උන්ව අතහැරියද නැහැ. උන්වහන්සේ උන්ව අතහැරියේ නැහැ. ඔවුන්ට ඒ උන්ට වැරදුන තැන උන්වහන්සේ නිවැරදි කරලා දුන්නා. උන්වහන්සේට සිදුුණා උන්ට කතා කරන්න මෙන්න මෙහෙම ලූක්ගේ පොතේ 24 පරිච්ඡේදයේ 25 සිට 27 දක්වා මොකද කියන්නේ? එවිට උන්වහන්සේ උන්ට කියනසේ අඥානේනි අනාගත වක්තුරුන් විසින් කියන ලද සියල්ල විශ්වාස කරන්න ප්‍රමාද සිත් ඇත්තේ. ඒ නිසයි ඔබට විශේෂයෙන් මම සතුටු වෙනවා බොහෝ දෙනෙක් මාත් සමග මේ අනාගත වාක්‍ය ඔබ දන්නවා මම වෙන දේවල් කතා කරන්නේ නැහැ. පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ අනාගත වාක්‍ය ඔබ ඉදිරියේ තබන්න. මොකද කාලය භයානකයි. ඉන්න කාලේ අපි මේ අනාගත වාක්‍ය පිළිබඳව අපිට හොඳ අවබෝධයක් නොතිබුණොත් අපි මුලා වෙනවා. අපි අඥානයන් බවට මෝඩයන් බවට පත් වෙනවා. ඒ නිසා අපි මේ මතු පිට ස්පර්ශ කළ හරියන්නේ නැහැ. සුද්ධ ලියවිලි ලියා තිබෙනවා මේ සුද්ධ අනාගත වාක්‍ය එල්දර පොතේ දානියල් පොතේ ලියා තිබෙනවා මේ අනාගත වාක්‍ය පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙනවා. මුලාවෙන් ගැලවිලා ඉන්න. මිත්‍යාවෙන් බොරුවෙන් මහා මුලාවෙන් මේ ලෝකයේ සිද්ධ වෙනා මේ මහා මුලා කිරීම වලින් ඈත් වෙලා සිටින්න මේ අනාගත වාක්‍ය පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ නිසා උන්වහන්සේ උන්ට මේ විදිහට කතා කළේ. ටිකක් සැර වැඩි. උන්වහන්සේ කිව්වා මොනවද? අඥානේනි. අනාගත වක්තුරුන් විසින් කියන ලද සියල්ල විශ්වාස කරන්න ප්‍රමාසිත ඇතිනි. ක්‍රිස්තුස් වහන්සේ ඒ දේ විඳලාම සුවකීය මහිමියට පැමිණෙන්න යුතුව තිබුණා නොවේද කියා අරගත්ත පරණ ගිවිසුමේ උන්වහන්සේ පිළිබඳව ලියා තිබුණා අනාගත වාක්‍ය. අරගත්තේ මෝසස්ගේ ඉඳලා.
මෝසෙස්ගේද සියලු අනාගත වක්තෘන්ගෙන්ද පටන් ගැන සියලු ලියවිලි වල Taman ගැන ලියා තිබුණු කාරණා මොකද කරේ? ඔවුන්ට තෝරා දුන්සේක. දැන් සහෝදර සහෝදරිය ඔවුන්ගේ ඇස් උන්වහන්සේ පැහැදුලා. එහෙම කතා කළායි කියලා උන්වහන්සේ උන්ව අතහැරියද? නැහැ. ඒ සබාවම තමයි උන්වහන්සේගේ ඉදිරිය වෙලා ඉදිරියට පැමිණියේ. අමතක කරන්නට එපා. අමතක කරන්නට එපා. සන්හෙන්රින් සබාව මොකද කරේ? උන්වහන්සේගේ මරණයට දඬුවම නියම කළා. උන්වහන්සේට නින්දා අපහාස කළා. මේ බයිබල් පාඩ ඔබ තිබෙනවා. උන්වහන්සේ නැවත නැගිටීම වසන් කරන්නට වුන් පුළුවන් තරම් උත්සාහ කළා. බයිබල් පාඩ දීලා තිබෙනවා ඔබ ඉදිරියේ. ඉදෙව්වරුන්ට බයෙන් ගෝලියෝ කාමරේ රැඳී සිටියා. උන්වහන්සේ මේ කලාව සේවය පිළිබඳව එදා සභාව වැරදි ලෙස සේරුම් ගන්න තිබුණා. උන්වහන්සේ මේ සේවය සම්පූර්ණ කරලා උන්වහන්සේ මහිමයටපත් වෙලා උන්වහන්සේ කලාව සේවය පිළිබඳව ඒ අවස්ථාවේදී උන්වහන්සේගේ ගෝලයන්ට අවබෝධයක් නොතිබුණාට යුදෙව්වරුන් නම් සම්පූර්ණව මුලා වුණා කියන්නකෝ. යුදෙව්වරුන් කොහොමත් උන්වහන්සේ පිළිගත්තේ නැහනේ. උන්වහන්සේ මේ කාරණා සම්පූර්ණ කළා. ඔවුන් ඉදිරියේ තැබුවත් මේ අනාගත වාක්‍යය ඔවුන් ඉදිරියේ සම්පූර්ණ කරත් ඔවුන් කොහොමත් තේරුම් ගත්තේ නැහනේ. ඒ නිසා ඔවුන් පැහැදිලිව අපි දකිනවා ඇදහිල්ලෙන් වැටී ගියා. ඔන්න ජාතියක් හැටියට ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඊට පස්සේ තමයි උන්වහන්සේ අපි දන්නවා උන්වහන්සේගේ ඉතිරිය උන්වහන්සේගේ ගෝලිය 12 දෙනාට උන්වහන්සේ බලය දීලා ඒ තුලින් අපි දන්නවා ඊට පස්සේ පෙන්තකොස්ත දවසේදී බොහෝ දෙනෙක් ගෝලිය 12 දෙනාට අමතරව තව බොහෝ දෙනෙක් ඒ ස්ථානයේ රැස්වලා ඒ අයට උන්වහන්සේ ඒ අයව බලවත් කරලා ඒ අයට ඒ බලය දීලා මේ සේවය ඉදිරියට කරගෙන යන්න උන්වහන්සේ බලය දුන්නා. උන්ට ඊට පස්සේ උන්ට හොඳ අවබෝධයක් ලැබුවා. උන්ට වැරදුනේ කොහෙද? ඔවුන් වැරදි විදිහට තේරුම් ගත්තා අනාගත වාක්‍යය. ඔවුන් නිවැරදි කරලා මිනිස්යන්ට මේ අනාගත වාක්‍යය පැහැදිලි කර දෙන්න ඔවුන් පෙළඹුණා. අපිට ක්‍රියාපතේ පුරාම අපිට ඒ පිළිබඳව පැහැදිලිව අපිට හම්බෙනවා. මේ ඔබට මේ බයිබල් පාඩේ නැවත දීලා තිබෙනවා. ජීවිත ශුද්ධ ලේවිල තුලින් උන්වහන්සේ ඔවුන්ට අනාගත වාක්‍යය පැහැදිලි කර උන්වහන්සේ පිළිබඳව දින දර්ශනේ ඔවුන්ට පැහැදිලි කර දුන්නා වූ ආකාරයෙන් අපිට හම්බෙනවා. උන්වහන්සේ ටිකක් අදින් කතා කරා අයයට කතා කරලා උන්වහන්සේ පිළිබඳව ලියා තිබෙනා සියලු අනාගත වාක්‍ය ඔවුන්ට පෙන්눔 කළා වූ ආකාරය බලන්න. ඔවුන් මේ දේ තේරුම් ගත්තට පස්සේ ඔවුන් කිව්වා වූ කාරණේ යෙරුසලමට දිව්වා නැවත මේ අනාගත වාක්‍ය උන්වහන්සේ තේරුම් කර දුන්නා වූ ආකාරයේ අනිත් ගෝලයන්ට පවසන්න. ලූක් 24:32 කතා කරනවා. මොකද කියන්නේ? එකල වූ යේසුස් වහන්සේ අප සමග මගදී කතා කළ කල්ලි ලියවිලිය අපට තෝරා දුන් කල්ලි අපේ සිත් දෑවා නොවේදයි එකිනෙකා කතා කරගත්තෝ. මේ දේමයි අද ඔබ තුල සිදුවිය යුත්තේ. මේ අනාගත වාක්‍ය ඔබ තේරුම් ගන්නකොට ඔබේ සිත දන්නට ඕන. අනේ මම මොනවද මෙච්චර කල් දැනන් හිටියේ? මේ ශුද්ධ ලීවිලේ උන්වහන්සේගේ ගැලවීමේ සලස්ම පිළිබඳව උන්වහන්සේ මේ එල්දරව් කරගෙන තිබෙනවා මේ කාරණා දැන් අපි තේරුම් ගන්නවා. අපේ සිත් දාලා ගිහිල්ලා නැත්තම් අපේ සිත් ඉරාගෙන අපි ස්වාමීන් වහන්සේ වෙතට හැරිලා උන්වහන්සේගේ ඉතිරිය සොයලා ශුද්ධ ලීවිලේ තුලින් මේ ඉතිරියට ඇතුල් වෙන්නට ඕන. එහෙම නැතුව ශුද්ධ දේවචනේ කියනවා යහමෙක් යහපත දන ඒක නොකරන්නේ නම් ඒක හුට පාපේ කියලා. ඔවුන් සිටින් තියන්නේ සත්‍ය දැන ඔබ සත්‍යයට ඇතුල් වෙන්නේ නැත්නම් මේ සත්‍යතාවයට ඔබ පිළිගන්නේ නැත්නම් මතක තියාගන්න ඔබ ඉන්දියාන්නේ නගරේ පිටත. නගරේ පිටත නැත නගරේ ඇතුළත නෙවෙයි. ඒ නිසා එදා ගෝලියෝ ඔවුන්ට වැරදුණු තැන ඔවුන් හදාගත්තා. හදාගෙන ඔවුන් උන්වහන්සේගේ ඉදිරියට ඇතුල් වුණා. දායක සහෝදර සහෝදරිය උන්වහන්සේ ඔබට පේනවා ඇති ලූක්ගේ පොතේ පැහැදිලිවම උන්වහන්සේ ඔවුන්ට ඒ කාරණා සම්පූර්ණ කරන කලා ආකාරය පැහැදිලි කළා වූ ආකාරය ලූක්ගේ පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 33 සිට 35 දක්වා ඔබ කිව්වොත් ඔහු එම පැහැදීම නැගිට කොහෙද දිව්වා යෙරුසලමට හැරී ඇවිත් 11 දෙනා ද ඔවුන් සමග සිටිය උන් දරස්ව ස්වාමීන් වහන්සේ සැබවින්ම නැගිටුණසේක සීමෝන්ට පෙරුණසේකයි කියමින් කියනවා දුටුවේ විට ඔහු මගදී සිදුවුණු කාරණා රොටි කැදීමේදී උන්වහන්සේ අඳිනගත් හැටිද කීවෝය. ඊට පස්සේ අපි දන්නවා ඔවුන් ආවට පස්සේ උන්වහන්සේ ඔවුන් ඉදිරියේ සිටිනවා. ඔබට පේනවා ඇති ඔවුන්ට ඒ මහලේ සිටිනව අතරේදී ලූක්ගේ පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 44 සිට 49 දක්වා ඔබ කිව්වොත් ඔබට පැහැදිලි වෙයි. උන්වහන්සේ ඔවුන්ට තේරුම් කරලා දුන්නා. උන්වහන්සේ ඔවුන් ළඟට ඇවිල්ලා ඔවුන්ට කිව්වා
උන්වහන්සේ උන්ට කිනසෙක් මාගෙන මෝසස්ගේ ව්‍යවස්ථාවේද අනාගත වක්තෘ ලියවිලිවලද ගීතිකාවලද ලියන ලද ගීතිකාවල ගීතාවලිය පොතේ ලියන ලද කාරණා සියල්ල සම්පූර්ණ විය යුතුයි මා නුඹලාට සමග සිටීදීම නුඹලාට කී වචනය මේයි කීසේක උන්වහන්සේ ඔවුන්ගේ සිත් දැන් කාරණේ උන්වහන්සේ ගැලවීමේ කාර්යය මෙසිස් වහන්සේගේ දින දර්ශනය උන්වහන්සේ සම්පූර්ණ කරලා දැන් ඔවුන්ගේ මනස අවදි කරනවා එවිට උන්වහන්සේ ඔවුන්ට ලියවිලි වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා ඔවුන්ට කිනසෙක් මෙසේක් විශ්වාසයේ වදවෙනින්ටත් තුන්වෙනිදා මලවුන්ගේ නැගිටින්නටත් යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කම උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්නටත් යුතුයයි ලියා තිබේ නුඹලා මේ දේවල්ට දැන් සාක්ෂිකාරය වැරද්ද වුන් නිවැරදි කරගත්තා බලව මගේ පියන් වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට එවමි නමුත් ඉහළින් නුඹලා බලෙන් සරසුරුතුරු නුවර නැවතී සිටින්නයි කීසේක දයාවර සහෝදර සහෝදරිය ඔබට පේනවා ඇති ඔවුන්ට වැරදුන අවස්ථානයේ ඔවුන් වරද්දගත්තා අපි ඇවිල්ලා තියෙන අවසාන ස්ලයිඩ් එකට අපි ඇවිල්ලා තිබෙනවා අවසාන කොටසට අද දවසට අවසාන කොටස අපි මේ ඔවුන් ලැබුවා උන්වහන්සේගේ ගැලවීමේ සලස්මට අදාළ කාරණා පිළිබඳව ඔවුන් තේරුම් ගත්තා මෙසියස් වහන්සේව පිළිගත්තා නමුත් තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තිබුණා මේ තේරුම් ගැනීම ඔවුන්ගේ ඒ වැරද්ද නිවැරදි කරගත්තා නිතිරිය මොකද කරේ නැවත ඒ කාරණා හරියාකාරව අනාගත වාක්‍ය උන්වහන්සේ තේරුම් කර දුන්නාට පස්සේ ඔවුන් අධ්‍යයනය කරලා ඔවුන් තේරුම් අරගෙන ක්‍රිස්තියානි සභාව නමින් උන්වහන්සේ ඒ පළමු ක්‍රිස්තියානි සභාව නැත්තම් පළමු උන්වහන්සේගේ ඉතිරිය උන්වහන්සේ ස්ථාපිත කළ ඔවුන් බලයෙන් පූර්ණවත් වෙලා ශුද්ධාත්ම බලයෙන් පූර්ණවත් කළා ඔවුන් මේ ලෝකයේ පුරාම ක්‍රිස්තුස් වහන්සේගේ මේ සුභාරංචි පණිවිඩය ගෙන ගියා ඔබ දන්නවා පළමු එහෙනම් ක්‍රිස්තු ත්‍රිතුන් සභාව ආරම්භ වුණේ කොහොමද දැඩි බලාපොරොත්තු සුන්වයකින් තමයි ආරම්භ වුණේ ඒ ඉතිරිය මොකද කරේ ස්වාමින් වහන්සේගේ ඒ පොරොන්දුවේ ප්‍රකාර ශුද්ධාත්ම බලය ලැබෙනතුරු ඔවුන් විශ්වාසවත්ව සිටමින් උන්වහන්සේ ශුද්ධස්ථානයේ සේවය ආරම්භ කළා පෙන්තකොස්ත දවසේදී ඒ සේවය උන්වහන්සේ ආරම්භ කළා ස්වර්ගයේ ඒක අපි එල්දරව් පොත ඉගෙන ගැනීමේදී අපි ඉගෙන ගත්තා උන්වහන්සේ පෙන්තකොස්ත දවසේදී කොයි ආකාරයෙන්ද පූජාව උන්වහන්සේ පිළි අරගෙන ගින්නෙන් ගෝලයන්ව තයලා රැදිස්ත්‍යාවයව පූර්ණවත් කරලා ශුද්ධාත්ම බලයෙන් පූර්ණවත් කරලා උන්වහන්සේගේ ඉදිරියට මේ ශුද්ධ ආලෝකය දීලා උන්වහන්සේ සභාව ස්ථාපිත කරලා මේ සේවය ලෝකයේ පුරාම ගෙන ගියේ කියන කාරණය. අනිකුත් සියලු අය මේ කාරණය ප්‍රතික්ෂේප කරා. දයාපර සහෝදර සහෝදරිය එහෙමනම් එදා පළමු සභාව උන්වහන්සේ ගෝලයෝ 12 දෙනාගෙන් සහ අනිකුත් ඒ උන්වහන්සේට විශ්වාසවන්ත ගෝලයන්ගෙන් පිටෙව්වා සභාවට පළමුව ඒක ආරම්භ වුණේ කොහොමද? දැඩි බලාපොරොත්තු සුන්වීමකින්. නමුත් ඔවුන් මේ තේරුම් ගැනීමේ ප්‍රශ්නය ඔවුන් නිවැරදි කරගත්තා. දැන් ලබන පාඩම තුලින් ඔබ ගෙනෙනවා අනාගත වාක්‍යයේ ඒ ආයත අනාගත වාක්‍යය උන්වහන්සේගේ ස්වර්ගීක සේවයේ විනිශ්චය ආරම්භය පිළිබඳව උන්වහන්සේ දී තිබෙනා වූ දානියෙල් පොතේ ලියා තිබෙනා අනාගත වාක්‍යය වැරදි ලෙස තේරුම් ගත්තා වූ කණ්ඩායමකට ඔබගේ අවධානය යොමු කරනවා 1844 වෙනිසට. ඒ නිසා එහෙම වුණායි කියලා උන්වහන්සේගේ ඉතිරිය උන්වහන්සේ අතහැරලා නැහැ. තේරුම් ගන්නට උන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කර තිබෙනවා. පසුව ඔවුන් මේ දේ නිවැරදි කරගත්තා. එහෙම වුණායි කියලා උන්වහන්සේ ගෝලයව අතහැරියෙත් නැහැ. උන්වහන්සේගේ ඉතිරිය 1844න් පස්සේ ඉන්නා උන්වහන්සේගේ ඉතිරිය අතහැරියෙත් නැහැ. අපි මේ කාරණා ලබන සතියේදී ඉගෙන ගන්නට යනවා. දැන් සහෝදර සහෝදරි උන්වහන්සේ ඔබ ඉදිරියේ තබා තිබෙනවා මේ එල්දරව් කිරීම. මේ එල්දරව් කිරීම සුළු කර තිස්සේ දන්නට එපා. උන්වහන්සේගේ ඉතිරිය සොයලා උන්වහන්සේගේ ඉතිරියට ඇතුල් වෙන්නට ඕන. එසේ කරන්ට උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.